අයිබෝන් ප්‍රේක්ෂක නිදහස එලෙසින්ම තහවුරු කරමින් වාරණය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස අදත් තීරණය. තීරණය ගැනීම සඳහා වන පූර්ණ නිදහස ඔබ අභියස තබමින් අපි සූදානම් අදත් කොන්දේසි විරහිත ප්‍රශ්න කිරීම ආරම්භ කරන්න. අපේ රටේ දෙවන ජනරජ ව්‍යවස්ථාව 78 සම්මත වෙනවා 6න් 5ක බලයක් ලබාගත් එවකට ආණ්ඩුවත් එක්ක ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවත් එක්ක 78 ව්‍යවස්ථාව අඛණ්ඩව අද දවස දක්වා 19 වන වතාවක් සංශෝධනය වෙලා තියෙනවා. 20 වන සංශෝධනයක් පිළිබඳව මේ වෙන විට සාකච්ඡාවක් ආරම්භලා තියෙනවා. 20 වන සංශෝධනය කෙටුම්පත් කරලා ජනතාවටත් ඒක දැක බලා ගැනීම වෙනුවෙන් ගැසට් කරලා තියෙනවා. ප්‍රකාශයටපත් කරලා තියෙනවා. මේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රට වෙනුවෙන්ද කවුරු වෙනුවෙන්ද මොකක්ද අරමුණු කරගෙන තියෙන්නේ? 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන්නේ රටේ හෙට දවස වෙනුවෙන් නම් 19න් රැකගත යුතුයයි බොහෝ දෙනෙක් විශ්වාස කළ කාරණා ඒ 20ට අන්තර්ගත නොවෙන්නේ. අනෙක් කාරණේ තමයි පක්ෂ විපක්ෂ කතා කළ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ආණ්ඩුව කතා කළේ 3 වන ජනරජ ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන්. නමුත් ඒ කතිකාව යට ගිහිල්ලා ඇයි 20ක් උඩට ආවේ? අනෙක් කාරණේ තමයි විපක්ෂය 19 යම් කාරණා ඉවත් කළ යුතුයි කියන තැන හිටියා. නමුත් මේ වෙලාවේ 19 රැක ගැනීම වෙනුවෙන් කණ්ඩායමකුත් ඉදිරිපත් වෙලා තියෙනවා. 19 රැකගත යුතු දෙයක්ද 20 අනිවාර්යෙන් සම්මත කළ යුතු දෙයක්ද? අනෙක් පැත්තේ මහජනතාව කියන දේවල් එක්ක 20 හෙට දවසේ රටේ ප්‍රගමනය වෙනුවෙන් ඉවහල් වෙයිද? ජනාධිපතිතුමාට අපේක්ෂා කරන රට හදන්න 20න් පුළුවන් වෙයිද? මේ කියන කාරණා පිළිබඳව අපි කොන්දේසි විරහිතව ප්‍රශ්න කරන්න සූදානම්. විශේෂයෙන්ම ඔබ අභියස තියෙන ප්‍රශ්න ගණනාවක් අද අපි සාකච්ඡා කරන්න සූදානම්. ඒ වෙනුවෙන් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් ප්‍රමුඛව කටයුතු කරපු අපේ රටේ අධිකරණ අමාත්‍යතුමන්ට ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමන්ට අපි බොහොම ගෞරවයෙන් තීරණාත්මක තීරණයේ වැඩසටහනට ආරාධනා කළා. ආයිබෝන් ඔබතුමාට. අලි සබ්රි මැතිතුමනි මේ මම කැමති 20 වෙනි සංශෝධනයට යන්න කලින් ඔබතුමාට අලුත් ආණ්ඩුවේ ලැබුණු වගකීම පිළිබඳව කතා කරන්න ටිකක් බර වැඩි කියලා හිතෙන්නේ නැද්ද ඔබතුමාට? එහෙම හිතෙනවා. මොකද මම දේශපාලඥයෙක් නෙමෙයි. මම පුරුදු වෙලා හිටියේ නීතිඥවරයෙක් වශයෙන් නීතිමය වෘත්තීය කටයුතු කරන්න. ඒකෙදී අපි සාමාන්‍යයෙන් අපි තර්කයක් ඉදිරිපත් කරනවා. අනිත් පැත්තෙන් තර්කයක් ඉදිරිපත් කරනවා. වෙන ඒ පිළිබඳව ප්‍රාමාණාත්මක අවබෝධයක් ඇති විනිශ්චයකාරවරයෙක් විසින් තීරණයක් ලබා දෙනවා. නමුත් දේශපාලනයට ආවට පස්සේ ඊට වඩා හුඟක් වෙනස්. විවිධ පාර්ශ්ව විවිධ අදහස් ප්‍රකාශ කරනවා. විවිධ පාර්ශ්වයේ අදහස් Taman හැමදෙනාම තීන්දුව తీරන දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒතරම් සරල නෑ. ඊට වඩා ගැඹුරුයි, ගැටලුකාරී සහ ප්‍රායෝගිකව ඒ අත්දැකීම් ඉඳගෙන ඉන්නවා. ජනාධිපතිතුමාගේ නඩු වලට පෙනී හිටිය නිසා ඔබතුමාට ලබා දුණු වරප්‍රසාදයක්ද ඇමතිකම? ඇමතිකම වරප්‍රසාදයක්ද? ඇමතිවරයෙකුට දෙන පඩිය කීයද කියලා දන්නවද? ඔබතුමාගේ පඩියටත් අඩුයි. වරප්‍රසාදයත් එයා මං සාමාන්‍යයෙන් මට ලැබෙන පඩියෙන් මං හම්බ කරපු මම බදු ගෙවපු ප්‍රමාණයෙන් 5%ක්වත් හම්බ වෙන්නේ නැහැ මේ සියලු වරප්‍රසාද එක්ක. ඉතින් මේක වරප්‍රසාදයෙන් නෙවෙයි අතිවිශාල පරිත්‍යාගයක් රට වෙනුවෙන්. ඔබතුමා මේ පරිත්‍යාග කරන්න ලෑස්ති? ඒ හින්දා තමයි මම බාරගෙන තියෙන්නේ. අලි සබ්රි මැතිතුමනි ඔබතුමාට අධිකරණ අමාත්‍ය ධූරයේ බාර දෙනකොට විවිධ පාර්ශ්ව විවිධ චෝදනා කළා, විවේචන කළා. මොකද හිතෙන්නේ? ඕනෑමට විවේචනය කරන්නට පුළුවන්. මම ජාතික ලැයිස්තුවෙන් ඉල්ලුවෙත් නැහැ. ඇමති ධූරයක් ඉල්ලුවෙත් නැහැ. අධිකරණ ඇමති ධූරය දුන්නේ ඉල්ලුවෙත් නැහැ. ජනාධිපතිතුමා හා අගමැතිතුමා ඇවිල්ලා ඔවුන්ට උදව් කරන්න, රට සංවර්ධනය කිරීමට දායක වෙන්න, සියලු ජාතීන් ඒකරාශී කරගෙන විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවට හා සුළු ජාතීන්ට නායකත්වයක් ලබා දෙන්න කියන ඉල්ලීම උඩ ගැඹුරින් කල්පනා කරලා මම බාරගත්ත මිසක මට මේක වරප්‍රසාද කිසිසේත්ම වරප්‍රසාදයක් නෙවෙයි. මම මේ ඒක හා බැඳුණු වරප්‍රසාද වලට මම එච්චර කැමැත්තකුත් නැහැ. මම නිදහසේ ජීවත් වන පුද්ගලයෙක්. දැන් ඒ නිදහස නැති වෙලා තියෙනවා. ඒ වගකීම් රාශියක් නැතිලා තියෙනවා. ඉතින් ඒක එච්චරම මේ කිසිසේත්ම වරප්‍රසාදයක් ඇටියට නම් දකින්නේ නැහැ මම කිසිසේත්ම. එම නිසා නමුත් මම හිතනවා අපි රට ගැන හුඟක් වෙලාවට අර ඉංග්‍රීසියෙන් කියන ආම් චෙයාර් ක්‍රිටික්ස්ලා කියලා. හාන්සිපුටියේ වාඩි වෙලා විවේචන කර ඉන්න බෑ. යම් අවස්ථාවකදී තීරණාත්මක අවස්ථාවකදී ඔබට යම් වගකීමක් දීලා තියෙනවා නම්
ඔබේ ශක්ති ප්‍රමාණයෙන් ඒට සාධාරණ ඉෂ්ට කරන්න උත්සාහ කරනවා. උත්සාහය සාර්ථක වේද නැද්ද කියලා කාලයට බාර දීලා බලා සිටිනවා. නමුත් මේ ධූරය සම්බන්ධයෙන් එහෙම ලොකු කෑදරකමක් අතහැරලා යන්න බැරි කමක් අපිට නැහැ. දැන් මෙවර මැතිවරණ වේදිකාවේ ප්‍රබලම සාකච්ඡාවක් බවට පත් වුණේ 19 අහෝසි කරනවා 20ක් ගේනවා කියන කාරණයට වැඩිය අලුත් වස්තාවක් ගේනවා කියන කාරණය. එතකොට ආණ්ඩුව ලබා ගැනීමේ ප්‍රමුඛම අභිලාෂය ජනතාව ඉස්සරහින් තිබු පොරොන්දුව ඔබතුමාගේ කරමත පැටවිලා තියෙන්නේ. අධිකරණ අමාත්‍ය ධූරය. එතකොට සමහර වෙලාවට ආණ්ඩුවේ මැති ඇමතිවරුත් යම් තැන්වල විවේචන කළා. සහයෝගයක් නැතු ඉස්සරහට යන්න පුළුවන්. දැන් සහයෝගයක් තියෙනවද ඔබතුමාගේ ඇමතිකම ඉස්සරහට අරගෙන යන්න? අනිවාර්යයෙන්ම මම හිතනවා මේ විදිහට තියෙනවායි කියලා. මොකද සාමූහික වගකීමෙන් තමයි අපි වැඩ කටයුතු කරන්නේ. හොඳයි අහපු එක. දැන් මුලින්ම අපි දැනගන්නට ඕනේ අමාත්‍යවරයෙක් වශයෙන් මට තනියෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ. රාජ්‍යයේ ප්‍රතිපත්ති මෙහෙයවන්නේ සාමූහිකව ව්‍යවස්ථාවේ 42 වෙනි වගන්තිය අනුව කැබිනට් මණ්ඩලය විසින්. කැබිනට් මණ්ඩලය තමයි රජයේ දිශානතිය තීරණය කරන්නේ. ඒ කැබිනට් මණ්ඩලය ගන්න තීරණයට අනුගත වෙලා ඒවා එක රේඛීය අමාත්‍යාංශ විසින් ඉදිරියට අරගෙන යන එක තමයි කරන්නේ. ව්‍යවස්ථාවත් ඒ හා සමානයි. මගේ එක වචනයක්වත් මෙතන නැහැ. මගේ එක තීරණයක්වත් මෙතන නැහැ. රාජ්‍ය විසින් යම් සියලු දෙනා එකඟ වෙලා ජනාධිපතිතුමා ප්‍රමුඛ රාජ්‍ය කියලා කියන්නේ කැබිනට් මණ්ඩලය. ඒ කැබිනට් මණ්ඩලය ගන්න තීරණට අනුවය ක්‍රියාත්මක කිරීම සඳහා රේඛීය අමාත්‍යාංශය හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මා යටතට වැටලා තියෙනවා මිසක මගේ තීරණ මෙතන නැහැ. මේක සම්පූර්ණ වැරදි අදහසක් සමහර අය තියෙන්නේ. ඉතින් ඒකෙදි අපි ඉදිරියට යනකොට කතා කරමු මේ මට රේඛීය අමාත්‍යාංශය යටතේ පැවරිච්ච වගකීම අපි දෙනවා කෙටුම්පත් සම්පාදක ලීගල් ඩ්‍රාෆ්ට්මන් කියලා කියනවා. එතුමියත් ඉන්නේ මගේ අමාත්‍යාංශය යටතේ තියෙන අනුගත ආයතනයක් හැටියට. එතකොට මේ විදියට අපිට ව්‍යවස්ථාවක් ඕන නීති කෙටුම්පත් සම්පාදක ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ ලියස්තුගත කරලා තියෙන්නේ. මේ ටික කළමනාකරණය කරලා දීලා අපිට අවශ්‍ය දේ කරලා දෙන්නයි කියලා කියනකොට මම කරන්නේ අර ඒ ලබා දෙන උපදෙස් අනුව ඒ ක්‍රියාපටිපාටියට අවශ්‍ය පාසුකම් සලසා දීම විතරයි. එහෙම නැතුව මගේ අදහස් ව්‍යවස්ථාවට දාන්න මට හැකියාවක් නැහැ. අලිස් අප්‍රිමැතිතුමනි ආණ්ඩුව පහුගිය කාලේ මැතිවරණ වේදිකාවේ කියපු කාරණයක් තුන්වෙනි ජනරාජ්‍ය ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් 20 වෙනි සංශෝධනයක් පිළිබඳව කතා කළා හරි අඩුයි. ඇයි තුන්වෙනි ජනරාජ්‍ය ව්‍යවස්ථාවකට යන්නේ නැතුව 20 වෙනි සංශෝධනයකට එන්නේ? නෝ ඒ දෙකටම යනවා අපි. ඔබතුමා දකින්න ඇති කැබිනට් මණ්ඩලය අපි තීරණ දෙකක් ගත්තා. එකක් තමයි 19 වන සංශෝධනය ඉවත් කරලා 20 වෙනි සංශෝධනය ගේන්නේ. මොකද 20 වෙනි සංශෝධනය කියලා කියන්නේ අලුතින් ගේන එකක් නෙවෙයි. 20 වෙනි සංශෝධනයෙන් අදහස් කරන්නේ 19 ඉවත් කරන්න. අපි දිගින් දිගටම කතා කරා. අපි 19 ඉවත් කරනවා කියන එක. දැන් ඒ පළවෙනි අදියර තමයි 19 ඉවත් කරන එක. අපි එහා සමානවම සමගාමීව කතා කරා අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියන එක. ඒක අපි අමතක කරලා නැහැ. ඒ සඳහා අපි ලංකාවේ ඉන්න කීර්තිමත්ම නීති විශාරදයන් රාශියක් එකතු කරලා විවිධ ජනවර්ග නියෝජනය කරන ආකාරයට, විවිධ ආගම් නියෝජනය වන ආකාරයට, නීතිඥ වෘත්තිය නියෝජනය වන ආකාරයට, නීති විශාරදයන් නියෝජනය වන ආකාරයට 9 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් අපි තෝරගෙන තියෙනවා. ඒ තෝරලා උන්ට පත්වීම් ලබා දෙනවා අපි. ඒ පත්වීම් උපයෝගී කරගෙන ඔවුන් පටන් ගන්නවා දැන් මේ ව්‍යවස්ථාව හැදීම සඳහා අවශ්‍ය ක්‍රියාපටිපාටි. රටට ප්‍රමුඛව අවශ්‍ය වෙන්නේ 19 වෙනස් කිරීම වෙනුවෙන් තමයි ඔබතුමාලා 20 ගේන්නේ. ඔව්. ඒ කියන්නේ 19න් රට ඉස්සරහට අරගෙන යන්න තිබ්බනම් බාධාවක් 20න් සම්පූර්ණයෙන් ඉවත් කරලා තියෙනවද? අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉලක්කගත කාරණා සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන්මද 20 ඔබතුමාලා අරගෙන එන්නේ? හරි. දැන් ඔබට මතක ඇති අපි අත්ගර ජනාධිපතිතුමාව හඳුන්වලා දුන්නේ වැඩ කරන විරුව හැටියට. වැඩ කරන්න න්යාවේ. එතුමාට දැන් කතිකත්වය නෑ කිව්වා එක දේවල් කිව්වා. දැන් මිනිස්සුන්ට අවශ්‍ය වුණේ මොකද්ද? වැඩ කරන මිනිස්සෙක්. ඊට ඒ වැඩ කරන විරුවට වැඩ කරන්න ඉඩසලසලා දෙන එකෙන් තමයි 19න් අපි 20න් අපි බලාපොරොත්තු වෙන්නේ. 19 සංශෝධනයේදී අපි කියන්න ඕනේ නෑනේ 19 සංශෝධනය ගේන්න මූලික උනේ කවුද? ඇත්ත වශයෙන්ම 19 ගෙනාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙනුවෙන්. ඒක තමයි ඇත්ත. නමුත් ඊට මූලික උනේ කවුද? මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මූලික වුණා. එතුමා දැනගෙන හිටියේ නෑ පොඩ්ඩක් පරක්කු වෙනකන්. එතුමාට ප්‍රශ්නයක් නගන්න තමයි මේ ඉන්නේ කියන එක. එතුමා ඒක තේරුම් ගන්නකොට බස් එක ගිහිල්ලා. දෙන්නෙක් එකට මූලික වෙලා කටයුතු කරා. කවුද? සුමන්දිරන් මහත්තයයි ජයම්පති වික්‍රමසිංහ මහත්තයා. වික්‍රම රත්න මහත්මයායි.
අතිගරු හිටපු ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කරනවා මේක ඉතා නරක දෙයක්. රටට කරන්න පුළුවන් හොඳම දේ තමයි වහාම මේ 19 ඉවත් කරන එක. මේ 19 හේතු කොටගෙන එක බස් එකකට ඩ්‍රයිවර්ස්ලා දෙන්නයි. හරියට මේක එලවන්න බෑ කියන එක. එතුමා කියන්නේ. අපි කියන්නේ එතුමා තමයි මැදිහත් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ටික ලබලා දීලා පොදු ජන එක්සත් පෙරමුණේ ඡන්ද ටික දාලා තමයි 3-2 හදලා දුන්නේ. නැත්තම් එක්සත් ජාතික පක්ෂයට ඒක තිබුණේ නැහැ. දැන් ඊට හා සමානව මැදිහත් වුණු ජයන්පත් වික්‍රමරත්න මහත්තයා කියනවා පාර්ලිමේන්තුවේ වෙන කොහෙවත් නෙමෙයි පාර්ලිමේන්තුවේදීම කියනවා මම අපි බලාපොරොත්තු වෙන්නේ මේක මෙච්චර නරකයි කියලා. මේක තාමත්ම නරකයි කියලා කිව්වා. ඉතින් තව මොනවද උන? එතකොට සුමන්දිරන් මහත්තයා කියනවා 19 අපි ගෙනාවේ తాවකාලික පලස්තරයක් හැටියට. දීර්ඝකාලීනව මේක තනියෙන් පවත්වාගෙන යන්න බෑ. ඒක අලුත් ව්‍යවස්ථාවකට යන කන්ඩියුට්ටයක් හැටියට තිබුණේ කියන එක. ඒ හින්දා 19 තුල යම් යම් අඩුපාඩු තියෙනවා කියන එක එතුමත් පිළිගත්තා. ඒ හින්දා මේක මහා අවුල් ජාලාවක් ප්‍රශ්න මාලාවක්. ඉතින් ඒකත් එක්ක තවදුරටත් යනවද? ඒක පූර්ණ වශයෙන් සමාලෝචනය කරලා සාකච්ඡා කරලා විසඳන්න උත්සාහ කරොත් සෑහෙන කාලයක් යනවා. ඒ හින්දා අපිට අධීර දෙකකින් අපි ප්‍රශ්නේ විසඳනවා. පළවෙනි එක තමයි වහාම 19 ඉවත් කරලා 19ට පෙර තිබුණු තත්ත්වයට අපි යනවා. 18ටද? 18ට. කියන්නේ සම්පූර්ණ 18 තියෙන දේවල්ද මේ? 95ක් 98ක් විතරම 18 තියෙන දේවල් තමයි කරුණු කීපයක් පිළිබඳව විතරක් අපිට නිශ්චිත උපදෙස් ලැබුණා ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් මේ දේවල් තියාගෙන ඉතුරු ටික ඉවත් කරලා 19ට පෙර තිබුණු තත්ත්වයට යන්නයි. 19 ගෙනාපු ජයන්පති වික්‍රමරත්න මහත්තයාත් කියනවා නම් පාර්ලිමේන්තුවේදී ඒක භයානක ව්‍යවස්ථා සංශෝධනයක් කියලා. ඔරුව පෙරලෙනකොට ඔබතුමත් යම් තැනකද කියයිද දන්නේ නැහැ මං ගෙනාපු 20ත් ගැටලුවක් කියලා. එහෙම කියන්න හිතසක් තියනවද මේකේ? මම ගෙනාපු දෙයක් නැහැ මේකේ. නෑ ඔබතුමා මැදිහත් වෙලා සම්පාදනය කරපු 20 18 තමයි මේකේ තියෙන්නේ. 18 තමයි තියෙන්නේ. 18යි කියලා කියන්නේ මෙතන මේ අලුතින් හිතලා මතලා අලුත් දේවල් මුකුත් නැහැ. ඊටාත්ම අඩුවෙන් තියෙන්නේ. 18 වන ව්‍යවස්ථාව සංශෝධනය ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියට ගියා. සමාලෝචනයට ලක් වුණා. හිටපු අග්‍ර විනිශ්චයකාරතුමිය ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මැතිණිය ප්‍රමුඛ නීතිඥ විනිසුරු මඩුල්ලක් එක සලකා බැලුවා. සලකා බලලා කිව්වා මේක ව්‍යවස්ථාවට අනුකූලයි කියලා. ඒ අනුව තමයි ඒ සඳහා අවස්ථාව ලබා දුන්නේ 3-2කින් ඒක බේරගන්න. ඉතින් ඒ සංශෝධනයට අනුව අවුරුදු 5ක් මේ රට පාලනය වුණා 2016 සිට 2015 දක්වා. ඉතින් 2015 සිට 20 දක්වා 19 වෙනි සංශෝධනයට පාලනය වුණා. දැන් මේ පාලන කාල ටික කල්පනා කරලා බලනකොට වාර්තා හදන්න නැති පොත් ලියන්න නැති මොන කාලෙ දෙකේද වඩා හොඳ? කොහෙද රටේ ආරක්ෂාව තිබුණේ? කොහෙද සංවර්ධනීය වේගවත් වෙලා තිබුණේ? මොන කාලයේද ජාත්‍යන්තර සමගිය සංහිඳියාව තිබුණේ? සාපේක්ෂව 2015-19 තමයි ලංකා ඉතිහාසයේ මේ අත කාලයේ තිබුණු අඳුරුම යුගය. ආවාසනාවකට වගේ ආරක්ෂාවක් කඩා වැටලා තියෙනවා. මත්ද්‍රව්‍ය හැමතැනම පැතිරලා තියෙනවා. සොරකම් පාතාලය ඔලුව උස්සලා තියෙනවා. පාස්කු ප්‍රහාරයට අවශ්‍ය වටපිටාව සැකසෙලා තිබුණා. ආර්ථිකය අතිවිශාල වශයෙන් කඩා වැටලා තියෙනවා. ඇයි ඔච්චර 19 ගැන මැරෙන්න හදන්නේ? මිනිස්සු 19 මොනවද අපිට ලැබිලා තියෙන්නේ? ඉතින් ඒ හින්දා තමයි අපි කියන්නේ 19 ඉවත් කරනවා කියන එක අපි කිව්වා. 19 ඉවත් කරන්න අතරම අලුත් ව්‍යවස්ථාවක් ගෙනවත් කියනත් කිව්වා. මේ දෙක සමගාමීව යනවා. හැබැයි 19 පිළිබඳව වචනෙන් වචන පරීක්ෂා කරලා අලුත් ව්‍යවස්ථාවක් ගෙන්න ගියොත් අපිට අවුරුද්දක් විතර කාලයක් ගත වෙන්න ඉඩ තිබුණා. ඉතින් ඒ අවුරුද්ද කියලා කියන්නේ ජනාධිපතිතුමාගේ අවුරුදු 5යි ජනාධිපතිතුමාට තියෙන්නේ. මාස 10ක් දැනටමත් ගත වෙලා තියෙනවා. තවත් අවුරුද්දක් ගියාට පස්සේ වැඩ කරන බිරුවගේ අත් කකුල් බැඳලා තමයි වැඩ කරන්න කියලා තියෙන්නේ. ඒකද අවශ්‍ය මිනිසුන්ට. මිනිසුන්ට අවශ්‍ය වැඩ කරන ජනාධිපතිවරයාගෙන් වැඩක් ගන්න. රට සංවර්ධනය කරන්න. කුඩු උවදුර මැඩලන්න. සියලුම ආකාරයේ වංචාවලින් දූෂණ වලින් රට මුදවා ගන්න. පොලිසිය නිසි පරිදි මෙහෙවන්න. ඒකට අවශ්‍ය වටපිටාව සලසලා දෙන එක තමයි මේකෙන් වෙන්නේ. ඒකද ඔබතුමාලා කැබිනට් මණ්ඩලයට කෙටුම්පත ගෙනාපු දවසේම සමහර ඇමතිවරු කියද්දී අපි සතියක් අධ්‍යයනය කරලා මේක සම්මත කරගමු කියද්දීත් ගෙනාපු දවසේම සම්මත කරගන්නේ. කවුද එහෙම කියන්නේ? පුවත්පත් වාර්තා කරලා තිබුණා. පුවත්පත් වුණ දෙයක් වාර්තා කරන්න පුළුවන්. කැබිනට් මණ්ඩලයට බලහත්කාරයෙන් මුකුත් කරන්න බෑනේ. කැබිනට් මණ්ඩලයේ ඇතුළත ඡන්දයකටවත් කවුරුත් ඉල්ලුවේ නෑනේ. ඒකමතිකව තමයි තීරණය වුණේ. සාකච්ඡා එතකොට උදේ ගමන් පිළිමැතුවා යෝජනා කළේ නැද්ද අපි සතියක් අධ්‍යයනය කරලා ඊළඟ කැබිනට් වාරයේදී සම්මත කරමු කියලා?
ඇතුළත විවිධ පාර්ශව තමන්ගේ අදහස් කියනවා. අදහස් කිව්වට පස්සේ අවසාන වශයෙන් තම නිගමනයකට එනවනේ. ඒක තමයි අපි කියන්නේ සාමූහික වගකීම කියලා. දැන් ඔබතුමා ඇහුවොත් මේ තියෙන සියලු දේවල් සමග මම එකඟද කියලා මම එකඟත් නැහැ. මේ සියලු දේවල් එක්ක මේ තියෙන වෙටුම්පතේ තියෙන සියලු දේවල් එක්ක මම එකඟද කියලා ඇහුවොත් පෞද්ගලිකව මට ගන්න පුළුවන් අවස්ථාවකදී මේ සියලු දේවල් එක්ක මම එකඟත් නැහැ. නීතිඥවරයෙක් හැටියට සමහර දේවල් මටත් හිතෙනවා මීට වඩා වෙනස් විදිහට කරන්න තිබුණා කියලා. නමුත් ඒක අදාළ නැහැ. ඒක ඒ කිසිසේත්ම ඇතුළත අපි සාකච්ඡා කරාට පස්සේ ඒ සාකච්ඡාව අවසන් තීරණයකට එළඹුණාට පස්සේ ඒ තීරණයට අපි කියනවා collective decision making කියලා. සාමූහික තීරණය. ඒකෙන් බැඳෙනවා. ඒකෙන් බැඳුනේ නැත්නම් කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමෙන් මිදෙන්න බෑ මිනිස්සුන්ට. මම ඒකෙන් බැඳෙනවා මේකෙන් බැඳෙනවා කියලා. එහෙමනම් දෙකයි තියෙන්නේ. එකක් ඔබ ඉල්ලන්නට ඕන ඒකමතිකව ඡන්දය විසඳ ගන්නවා වෙනුවට මේකට ඡන්දයක් ඉල්ලන්න ඕන. එලා ඔබේ විරුද්ධතාවය ප්‍රකාශ කරන්න ඕනේ. ඒක එහෙම කවුරුත් කරේ නැහැ. දෙවෙන්න කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලාස් වෙන්න ඕනේ. ওই දෙක තමයි තියෙන්නේ. නැත්තම් කැබිනට් මණ්ඩලයේ ඇතුළත යම් කිසි තීරණයක් ඇති වුණාම අපි සියලු දෙනා මේකෙන් බැඳෙනවා. ඔබතුමා දන්නවා දැන් නෙවෙයි 1978 දී 80 වර්ෂයේදී කඩුවල හිටපු ජයවර්ධන මැතිතුමාව ජයවර්ධන මැතිතුමා ඉවත් කරා. කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට විරුද්ධව කටයුතු කරා කියන එක. ඉතින් ඒ හින්දා අපි සියලු දෙනාම සාමූහිකව තමයි මේ තීරණය අරන් තියෙන්නේ. ඒ තීරණයෙන් බැඳෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ මේකේ සමහර දේවල් වලට මම කැමතියි සමහර වලට හැම එකටම අපි කැමතියි කියන එක. නමුත් ඒක තමයි කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම ඉහළ අංගයක්. නීතිඥවරයෙක් වශයෙන් මට නම් ඕක 아무තු දෙයක් නෙවෙයි සාමාන්‍ය දෙයක් ඒක. එනිසා දැන් අපි උසාවියකට ගියාම අපි විවිධ දේවල් තර්ක කරනවා. අපි සමහර තර්ක පිළිගන්නවා සමහර තර්ක පිළිගන්නේ නැහැ. සමහර නඩු අපි දිනනවා සමහර නඩු පෙරදිනවා. දෙකම අපි බාර ගන්නවා. ඉතින් ඒ විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ අනුව හැමදේම සලකලා බලලා කැබිනට් මණ්ඩලයේ දෙන තීරණයක් ගත්තා. එදා අපි ගැසට් කරන්න ඕනේ කියලා. ඒකට හේතුවකුත් තිබුණා. හේතුව තමයි අපිට එදා ගැසට් කරේ දැන් ගැසට් කරාට පස්සේ සති දෙකක් තියෙන්නට ඕන. උසාවියට යන්න පුළුවන්. ශ්‍රේෂ්ඨ අධිකරණය සලකා බලනවා. දෙවෙනි වර කියවන්න මේ ඒක මේ කෙටුම්පතට ඉදිරිපත් කරන්නට ඕනේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය. ඊට පස්සේ දෙවෙනි වර කියවන්නට ඕනේ. ඡන්දයකට යන්න ඕන. මේකට යම් කාල පරිච්ඡේදයක් ගත වෙනවා. එදා ඒ දේ සිද්ධ නොවුණා නම් සමහර විටාවට අපිට ඒක බජට් එකට ඒ කියන්නේ අයවැය කාලයට එන්න තිබුණා. එතකොට මේ අවුරුද්දේ අපිට මේක විසඳ ගන්න බැරි වෙන්න ඉඩ තිබුණා. අයවැයෙන් පස්සේ තමයි මේක කරන්න වෙන්නේ. ඉතින් ඒ හේතු මත තමයි ජනාධිපතිවරයා හා අගමැතිතුමා විශේෂයෙන්ම උපදෙස් දුන්නා. එදිනම හැකි ඉක්මනට මේක කරන්න ඕනට කියලා. ඒ අනුව ඒ සියලු දෙනාගේ එකඟත්වයේ මත තමයි කටයුතු කරේ. මෙතන අර මම නැවතත් කියන්නට ඕන කිසිම දෙයක් නැහැ. මම ලියපු එකක්වත් මගේ අදහසක්. එහෙනම් කාගේවද මේ තියෙන්නේ? අපි එකින් එක කතා කරමු. අපි විශ්ව ගැඹුරින් අධ්‍යයනයක් කරමු. අලි සබ්රි මැතිතුමනි මේ අනෙක් පැත්තෙන් නැගිච්ච චෝදනාවක් තමයි විපක්ෂයේ ප්‍රබලව කියන කතාවක් තමයි මේක රාජාණ්ඩුවකට මාවතක් විවර කර දීමක්. නැත්නම් ඒකාධිපතිත්වයක් වෙනුවෙන් මාවතක් විවර කර දීමක් කියලා මේ 20 වෙනි සංශෝධනය. විහිළුවන්නේ. කවුද මේ 78 ව්‍යවස්ථා ගෙනාවේ? අපේ පක්ෂෙද ගෙනාවේ? ඔය විපක්ෂයේ අලමුල්ල ගියන් තියෙන එක්සත් ජාතික පක්ෂය තමයි ගෙනාවේ. අපිද ගෙනාවේ. දැන් ඉන්න විපක්ෂ නායකතුමාගේ පියා අවුරුදු කීයක් ඔය ජනාධිපති ධූරයේ හිටියද? ඔය මේ විධායක ජනාධිපති ක්‍රමයේ උඩම රනිල් වික්‍රමසිංහ මහත්තයා කී සැරයක් ජනාධිපති තනතුර සඳහා තරඟ වැදුනද? 99 තරඟ වැදලා පෙරදුනා 2005 තරඟ වැදලා පෙරදුනා ඊට පස්සේ දෙනන්න බෑ කියලා හිතාගත්තා. දැන් තේරුම් ගත්තා. ඉතින් දැන් මේක නරක වෙලා තියෙන්නේ. ඉතින් මේ ඒ හින්දා මේ ඔය කියන තරම් එහෙමනම් ඉතින් 78 සම්පූර්ණ ව්‍යවස්ථාවට විරුද්ධ වෙන්න එපා. දැන් 78 ව්‍යවස්ථාව තනුක කරපු එකක් තමයි මේ තියෙන්නේ දැන්. පාර්ලිමේන්තු 78 ව්‍යවස්ථාව ජයවර්ධනගේ තිබුණු ව්‍යවස්ථාව තනුක කරලා දෙනවා 17 වෙනි සංශෝධනයෙන් තනුක කරලා ඒක තවුරුදු සාන්ද්‍ර කරා 80 18. ඉතින් ඒක තමයි මේ තියෙන්නේ. හැබැයි 78ත් එක්ක බලනකොට තනුක වර්ෂන් එකක් තමයි තියෙන්නේ. තනුක වර්ෂන් එකක් තමයි තියෙන්නේ. ඒ හින්දා එහෙම කතා කිරීමට හේතුවක් නැහැ විපක්ෂයට. ඇයි 19න් එහෙනම් පාර්ලිමේන්තුවට සංකේන්ද්‍රණය කරලා තිබුණු බලතල ජලි 20න් අරගෙන ඉන්න ජනාධිපතිවරයා ළඟට? දැන් අපේ රටේ තියෙන මොන ක්‍රමයක්ද? ලෝකේ ප්‍රධාන වශයෙන් පාලන ක්‍රම දෙකක් තියෙනවා.
විධායක ජනාධිපති ධූරයේ යන පාලන ක්‍රමය ඇමරිකාවේ ප්‍රාන්සයේ වගේ. එහෙම නැත්නම් වෙස්ට්මිනිස්ටර් ක්‍රමය ඉන්දියාවේ පාකිස්තානයේ එංගලන්තයේ වගේ. අපේ තියෙන්නේ මොකද්ද? 78 ව්‍යවස්ථාව මොන වගේ එකක්ද? ඍජුව රටේ සියලු දෙනා සහභාගී වෙලා ඡන්දය පාවිච්චි කරලා ජනාධිපතිවරයෙක් තෝරා ගන්න එක. මම හතරවෙනි වගන්තිය කියවන්න. ව්‍යවස්ථාවේ හතරවෙනි ව්‍යවස්ථාව තා පැහැදිලි. ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක වීමද භුක්ති විඳීමද මතු දැක්වෙන ආකාරයෙන් සිදුවන්නේය. රටේ ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරාපත් කරනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේ. ඒක තමයි මේ ව්‍යවස්ථාව. ජනාධිපති නැතුව වෙන කවුද එතකොට විධායක බලය පාවිච්චි කරන්නේ? වෙන කවුරු හරි විධායක බලය පාවිච්චි කරනවා නම් මේ ව්‍යවස්ථාවට පටහැනි ලෙස මේ සම්පූර්ණ ව්‍යවස්ථාවටම විරුද්ධයි. ඒ හින්දා ජනාධිපතිතුමා තමයි මේ ව්‍යවස්ථාවේ විධායක බලය පාවිච්චි කළ යුත්තේ. එතුමා සතුව තමයි විධායක බලය තිබිය යුත්තේ. ඒක තමයි අපේ ව්‍යවස්ථාවෙන් කියන්නේ. ඒක තමයි ජනාධිපතිවරණයක් තියලා එතුමාව තෝරගන්නේ. ඒ හින්දා තමයි මේ ජනාධිපතිවරයාට 69 ලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නේ. එතුමා සතුව ඒ බලය තියෙන්න ඕන. දැන් සම්පූර්ණයෙන්ම විධායක ජනාධිපතිවරයා මත පදනම් වෙලා කටයුතු කරන්න ඕන සංශෝධනයක් ඔබතුමාලා විශ්ෙන් ගේන්නේ. එතකොට 20 ගේන්න කලින් මහමැතිවරණයේද ඔබතුමාලා යම් තැනකදී සඳහන් කරන යම් තැනකදී අවස්ථා ගණනාවකදී ස්වාධීන කමිෂන් සභාව පිළිබඳව සාධනීයව කතා කළා. ස්වාධීන කමිෂන් සභාව තියාගන්න ඕන කියන කාරණේ සම්බන්ධයෙන්. හැබැයි ස්වාධීන කමිෂන් සභාව 9න් 7යි තියෙන්නේ. ඒවත් යම් තැන්වල සීමා සහිත කරලා තියෙනවා. ඇයි ඒ සංශෝධනයකට ගියේ? අනිවාර්යයෙන්ම දැන් බලන්න ස්වාධීන කොමිෂන් සභාවක් කියන එකෙන් අදහස් වන්නේ කොමිෂන් සභාව තිබුණට කමන්නේ. නමුත් ඒ ස්වාධීන කොමිෂන් සභාව යටත් කරන්න පුළුවන් ද ජනාධිපතිවරයාව යටත් කරලා උඩින් දාන්න පුළුවන් දෙයක. ජනාධිපතිවරයා 69 ලක්ෂ ජනතාව ඡන්දය දුන්නා. ජනතාවගේ ඡන්දයෙන් තෝරගන්නවා. අවුරුදු 5කින් ජනතාවට වග කියන්නට ඕන. වැරදි කරොත් ගෙදර යන්නට ඕන. නැත්තම් පාලනය නිවැරදි නොවුනොත් ජනතාව තෘප්තියටපත් වුණොත් ගෙදර යන්න ඕන. එක්සත් ජාතික පක්ෂයට 6න් 5ක බලයක් තිබුණා. අවුරුදු 17ක් බලේ හිටියා. ඔවුන් හිතුවා හැමදාම බලේ ඉන්න පුළුවන් කියලා. 94 දී පෙරදුනා. තාමත් බැරි වෙලා තියෙනවා. අවුරුදු 26ක් ගිහිල්ලා ජනාධිපතිවරයෙක් තෝරපත් කරගන්න. ඇයි මිනිසුන්ට මතකයි ජනාධිපති බලය තියාගෙන කරපු දේවල්. 3න් 2 නෙවෙයි 6න් 5ක් තියාගෙන. ඊට පස්සේ විවිධ ආවා. අපි 2010 දින්න අපිට 3න් 2ක් හා සමාන ප්‍රමාණයක් හම්බුණා. 144යි තවත් හම්බුණා. නමුත් යම් දේවල් ජනතාව ප්‍රතික්ෂේප කරා. ඔව්. ප්‍රතික්ෂේප කරපු හින්දා අපිට ගෙදර යන්න වුණා. ඒ ඉතිහාසය දිහා අපි ආපසු බලනකොට අපි දන්නවා මොකද්ද ජනතාව බලාපොරොත්තු වෙන්නේ, මොකද්ද ජනතාව බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන එක. ඉතින් අපිත් ඒක කළමනාකරණය කරගෙන මේ ලැබෙන බලතල ජනතාවගේ සුභසිද්ධිය සඳහා භාවිතා නොකරොත් අපිටත් අවුරුදු 5කින් වෙන්නේ මොකද්ද කියන එක පිළිබඳව අපිට සාධනීය ඇගීමක් තියෙනවා. ඒ හින්දා අපි මේ ඉල්ලන්නේ මේ ජනාධිපතිතුමා මේ බලය ඉල්ලන්නේ ජනතාවට සේවය කරන්න. මිසකත් ඒ පරණ 70 77 මිටි මා බණ්ඩාරනායක මැතිතුමාට 3න් 2ක් තිබුණා. ජයජාවර්ධන මැතිතුමාට 3න් 2ක් තිබුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට 3න් 2ක් තිබුණා. හැබැයි 3න් 2 ඉවර වෙනකොට ජනතාව විසින් තීන්දුව දුන්නා. එහෙනම් අපි ඒක කළමනාකරණය කරගෙන ජනතාවට අවශ්‍ය විදියට ජනතාවට සේවය කිරීම සඳහා තමයි අපේ වාක්‍යය. මට හිතෙනවා මේ වෙලාවේදී වැදගත්ම තමයි මේ රටට ජාතික ආරක්ෂාව සනාථ කරලා සීඝ්‍ර සංවර්ධනයකට රට යොමු කරනවා. ඒ සඳහා රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන ස්වාධීන කමිෂන් සභාව පිටුවහලක් වෙනවනේ. අයිය ඔබතුමාලා ස්වාධීන කමිෂන් සභාව පිළිබඳ විශ්වාසයක් තියන්නේ නැත්තේ? ස්වාධීන කමිෂන් සභාව පිටුවහලක් වෙනවද? එහෙම නැත්නම් ස්වාධීන වල අකුල් හෙලනවද? ඒ ස්වාධීන කිව්වට අපි දැක්කා ඔය කොමිෂන් සභාව ඔක්කොම දාගෙන මා සතුව තිබෙනවා කොහොමද දැන් අපි කියමුකෝ පොලිස් කොමිසමට යම් බලතල දුන්නයි කියලා. පොලිස් කොමිසමට යම් බලතල දුන්නම මොකද්ද ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ පොලිස් කොමිසමට බලතල දීලා? යහපත් පොලිසියක්. හොඳ සේවාවක්. යහපත් පොලිසියක් හා හොඳ සේවාවක් තිබුණා නම් මොනවද වෙන්න ඕනේ අවසාන වශයෙන්? අපරාධ අඩු වෙන්න ඕන. මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වුණා අඩු වෙන්නට ඕන.
ජනතාවට පාරේ බැහැලා යන්න පුළුවන් පරිසරයක් තියෙනවා. මම ඔබතුමාට දෙන්නම් සංඛ්‍යා ලේඛන මේ මාසත්ව තියෙනවා 2015 සිට 2019 දක්වා ලංකාවේ මත් ද්‍රව්‍ය අත්අඩංගුවට අරගත්තම ඒවා පරීක්ෂා කිරීමට යවනවා ආණ්ඩුවේ රස පරීක්ෂකවරයාට. මේ කොමිසම් එක්ක තමයි මේ වෙලා තියෙන්නේ. 2015 දී 7269යි. 2016 දී 8041යි. 2017 දී 10782යි. 2018 දී 14643යි. 2019 දී 16524යි. මේකට ස්වාධීන කොමිසම ඕන. පොලිස්පතිතුමාට බලයක් නැහැ. පොලිස්පතිතුමාට නියෝග දෙන්න විදියක් නැහැ. පොලිස්පතිතුමාව බැඳලා තියෙනවා. පොලිස්පතිතුමාට තමන්ගේ කාර්ය කරගන්න බෑ. පොලිස්පතිතුමා යකානනවා. පාස්කු ප්‍රහාරය වළක්ව ගන්න බෑ. ජනාධිපතිවරයාට බලයක් නැහැ පොලිස්පතිවරයාව යවන්න. මේ කොමිසම් විතරක් තියාගෙන මොනවටද? මොකද ඔය කොමිසමෙන් බලාපොරොත්තු වෙන්නේ? ඉතින් අවසාන වශයෙන් ඒවා හොඳයි පොතට, ව්‍යවස්ථාවට, ශාස්ත්‍රීය අධ්‍යයනයක් කරන්න. මිනිස්සුන්ට ඕනේ ඒවද? මිනිස්සුන්ට ඕන ඒ විවිධ ශේෂ්ත්‍රවලින්, ඒ කොමිසම් වලින් ආවරණය වන ශේෂ්ත්‍රවල ප්‍රගමනයක්, ප්‍රවර්ධනයක්, ජනතාවට අවසාන වශයෙන් ලැබෙන යම් ප්‍රයෝජනයක්. ඒක ලැබෙන්නේ නැත්නම් ඒක ඇත්තටම ආශිර්වාදයක්ද කරදරයක්ද? දැන් කෙනෙකුට කියන්න පුළුවන් ස්වාධීන කමිෂන් සභාව පිටිවහලක් වුණා කියලා. දැන් පහුගිය මැතිවරණයේදී මැතිවරණ කමිෂම ක්‍රියාත්මක වීම, මැතිවරණ කමිෂමේ සභාපතිවරයාගේ ක්‍රියාත්මක වීම මත පොලිසියේ භාවිතාව සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් සාධනීයව මැදිහත් වුණානේ. අනිවාර්යයෙන්ම. දැන් 2015 දී ඔය මැදිහත් වීම මුනේ නැද්ද? මීට වඩා ස්වාධීනයිනේ මේ මහින්ද දේශප්‍රිය මහත්තයා. කිව්වේ මම උපදෙස් දීලා තියෙනවා කවුරු හරි ආවත් කකුලට යටින් වෙඩි තියන්න කියලා. තා ඔළුවට හරි තියන්නේ කියලා. මතකද? 2015 දී මේ 18 ව්‍යවස්ථා යටතේ හිටපු ජනාධිපතිවරයා පෙරදුනා කියන එක මතකද? ආණ්ඩු මාරු වුණා කියන එක මතකද? මේක හරියට මේ ඊයේ පෙරේද විතරයි සාධන මැතිවරණ තිබ්බා වගේනේ මේගොල්ලෝ කතා කරන්නේ. ඊට ඉස්සෙල්ලා තිබුණු මැතිවරණ සාධාරණ නැද්ද? ඉතින් මේ මැතිවරණ කොමිසමේ ආකාරයටම තියෙනවා. යම් යම් පත් කිරීම් වල වෙනසක් වෙලා තියෙනවා. ඉතින් මේ 18 යටතේ ස්වාධීන මැතිවරණ කොමිසමක් තිබුණා. ඒගොල්ලෝ ඔතාමත්ම හොඳ ඡන්දයක් තිබ්බා. ඒ ඡන්දයෙන් බලයේ හිටපු අවුරුදු 10 11ක් බලයේ හිටපු මහින්ද රාජපක්ෂ පැතුමා පෙරදුනා. උදේ 5 මාර වෙනකොට මහින්ද මහත්තයා ගෙදර ගියා. පිළි අරගෙන. ඒ හින්දා මේ අලුත් ක්‍රමය තුලත් මේ ස්වාධීන කමිෂමක් නැති කියලා අපි මේ එන්නේ ඒවට මැදිහත් වෙන්න නෙවෙයි. අපි එන්නේ යම් යම් බාධා ඉවත් කරගෙන රට නිවැරදි මාවතේ පවත්වාගෙන යන්න. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ කමිෂන් සභාව රට ඉස්සරහට ගෙන යන බාධාවක්. සමහර කොමිෂන් සභා රට විතරන කරන විශාල බාධාවක්. ඔබතුමාලා කමිෂන් සභා දෙකක් අයින් කරනවා. ප්‍රසම්පාදන කමිෂන් සභාව අයින් කරනවා. විගණන කමිෂන් සභාව අයින් කරනවා. ඒක ඇත්තටම රටට බාධාවත්ද? ඉස්සරහට යන්න. අනිවාර්යයෙන්ම. දැන් විගණන කමිෂන් එකේ තියෙද්දී විගණන පනත ගෙනල්ලා රාජ්‍ය ආයතන ගණනාවක් 200 ගානකට විගණනය කිරීමක් සිදු කරනවා. දැන් ඔබතුමාලා කමිෂන් සභාව අයින් කරපුවාම කොහොමද විගණනය සිද්ධ කරන්නේ? එතනදී යම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙලා කියලා විපක්ෂයත් චෝදනා කරනවා, මැදහත් පිරිසත් චෝදනා කරනවා. ඒ සඳහා ප්‍රතිපාදන තියනවද? 2015 ඉස්සර ලංකාවේ විගණනය කරේ නැද්ද? යම් ජූසන් චෝදනා සිද්ධ වුණායි කියන තැන පදනම්මනේ කමිෂන් සභාව පිහිටවන්නේ. දැන් ඔය අලුත් කොමිසම් පහ යටතේ නෙවෙයිද ලංකාවේ සිද්ධ වෙච්ච ලොකුම දූෂණය සිද්ධ වුණේ. ලොකුම දූෂණය සිද්ධ වුණේ ඔය කොමිසම් සභාව යටතේ තමයි. මහ බැංකුව මහ දවල් කොල්ල කෑම. බිලියන ගානක පාඩුවක් ආර්ථිකය ආපස්සට යවීමක්. කොමිසම මොනවා කරන්නද? උඩ බලාගෙන ඉන්නවා. මොනවද වෙලා තියෙන්නේ? දැන් මං කියන්නම්. ගිය සතියේ ඔබතුමාලගේ ආයතනයේටයි ගුවන් විදුලි සංස්ථාවට රූපවාහිනී සංස්ථාවට කැබිනට් එකෙන් රජයෙන් මුදල් ගෙවුවා. පවත්වාගෙන යන්න බෑ කියලා. කොමිෂන් සභාව ඔක්කොම දාලා. ලාභ ලැබපු ආයතන මේ ඔක්කොම පහුගිය අවුරුදු 5 තන්නේ ක්‍රම පාඩු ලබන තත්ත්වයටපත් කළා. හැබැයි කොමිෂන් තියෙනවා. ඒකටද කොමිෂන් ඕන. මේ කොමිෂන් නම් තියෙනවා. ඒකයි අපි කියන්නේ කොමිෂන් වලින් මේක කරන්නට බෑ. මිනිස්සු වැඩ කරන්නට ඕන. වැඩ කරන මිනිස්සු උදව් කරන්න ඕනේ. අවසාන වශයෙන් ලාභ ලබන්නට ඕන. මේක හොඳ තත්ත්වයට පවත්වාගෙන යන්නට ඕන. ඉතින් මේ මම එක උදාහරණ කීපයක් කියන්නේ.
ඔය ප්‍රසම්පාදන කොමිසම කියලා කියන්නේ. දැන් ප්‍රසම්පාදන කොමිසමක් මොකක්ද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ? ප්‍රසම්පාදන කොමිසමක් තියෙනවයි කියලා ඔබ දැනන් හරියට අද ඔය දැන් කතා කරනවා මිසක ඔබ දැනන් හිටියත් කොමිසමක් තියෙනවයි කියලා කොහෙද හිටියේ? බිල්ඩිමක් තියෙනවා, කීප දෙනෙක් ඉන්නවා, රස්සා දීලා තියෙනවා. ඒකෙන් කරපු එක ප්‍රසම්පාදනයක් කියන්නේ. දැන් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ලංකාවේ ගයිඩ්ලයින්ස් තියෙනවා. නීති රීති තියෙනවා. ඒ අනුව තමයි ප්‍රසම්පාදනය සම්බන්ධ වෙන්නට ඕන. කවුරු අපි කියමු මෙහෙට වාහන 10ක් විතර මිලදී ගන්න තියෙනවනම් ඒක වටිනාකමට අනුව විවිධ කමිටු තියෙනවා. ඔවුන් බලනවා මුලින්ම තාක්ෂණික අගයීමක් කරනවා. ඊට පස්සේ ඒ කොන්දේසි වලට යටත්ව මේක සිද්ධ වෙනවා තියෙනවද කියලා බොහෝ වෙලාවට විශාල ප්‍රසම්පාදනවලදී ඒකේ වටිනාකම මේ අනුව කැබිනට් අනුකමිටුවක් කැබිනට් වලින් පත් කරන කමිටුවක් පත් කරනවා ප්‍රසම්පාදන කමිටුව. ඔවුන් තීරණය කරනවා. ඔවුන්ගේ තීරණයට විරුද්ධව කාට හරි අභියාචනය කරන්න ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයක් තියෙනවා. ඒ දෙකම අරගෙන කැබිනට් එකට යනවා. කැබිනට් එක මේ සියල්ල පිළිබඳව සලකලා බලලා තීරණයක් ගන්නවා. ඒ තීරණයට විරුද්ධව අභියාචන අධිකරණයට හරි ශ්‍රේෂ්ඨාධිකරණයට හරි මිනිස්සුන්ට යන්න පුළුවන්. ඒ අතර තවත් කොමිසම් මොනද? ඒ කොමිසම් වලින් මොකද වෙලා තියෙන්නේ? ඒ හින්දා මම හිතනවා මේ තියෙන ක්‍රමවේදය ඕන තරම් ඇති. ඒක නිසි පරිදි ක්‍රියාත්මක වීම තමයි අවශ්‍ය. ඒ හින්දා මේ අලුත් කොමිසම් කියලා ඔය කිසිම කොමිසමකින් මේ රටට ලැබිච්ච ලොකු ලාභයක් නැහැ. ඒ කියන්නේ ඔබතුමාගේ පැහැදිලි කිරීම අනුව දැන් ඔබතුමාලා 20 වෙනි සංශෝධනයේ දාලා තියෙන මේ කමිෂන් සභා හතෙනුත් ප්‍රයෝජනයක් නැද්ද? දැන් සමහර කොමිසම් තියෙනවා දැන් මම උදාහරණයකට කියන්නම් ව්‍යවස්ථා මණ්ඩලය constitutional council ව්‍යවස්ථා මණ්ඩලය ව්‍යවස්ථාදායක සභාව දැන් ව්‍යවස්ථාදායක සභාව ගත්තම දැන් ව්‍යවස්ථාදායක සභාව 18 වෙනි සංශෝධනයේ තිබුණේ පාර්ලිමේන්තු සභාවක් හැටියට. දැන් 19 වෙනි සංශෝධනයේ ව්‍යවස්ථාදායක සභාවක් වුණා. ඒකේ ඉන්නවා 10 දෙනෙක්. ඒකේ 5 දෙනෙක්ව කවුද දානවද පත් කරන්න ඕන. අගමැතිතුමයි විපක්ෂ නායකතුමයි එකඟ වෙලා 5 දෙනෙක්ව නම් කරන්න ඕනේ. ඒ නම් කරලා සති දෙකකින් උන්ව පත් කරන්න ඕනේ. ජනාධිපතිතුමා ඒ පත් නොකරා නම් ඔවුන් කිපියම පත් වෙනවා. ඒ කාලේ අගමැතිතුමයි විපක්ෂ නායකතුමයි දෙන්නම එක්කෙනයි. දැන් සම්බන්ධන් මහත්තයාට තිබුණේ ආසන 16යි එතුමා විපක්ෂ නායක. මහින්ද මහත්තයාගේ ආසන 95ක් තිබුණා. ඔක්කොම ගියාට පස්සේ ඒකාබද්ධ විපක්ෂයට 63 දෙනෙක් හිටියා. ඒ සියල්ල තියෙද්දි කාටද දුන්නේ විපක්ෂ නායකකම? සම්බන්ධන් මහත්තයාට. විකෘතියක්. ඒගොල්ලෝ දෙගොල්ලෝ සම්බන්ධ වෙලා එකඟ වෙලා මොකද ඒගොල්ලෝ දෙන්නම එක හින්දා විපක්ෂය කියලා කිව්වට මේ ආණ්ඩුව හින්දා දෙගොල්ලෝ එකඟ වෙලා පත් කරනවා. දැන් මේ ආණ්ඩුව යටතේ ඔබ හිතනවද විපක්ෂ නායකතුමාටයි අගමැතිතුමාටයි එකතු වෙලා මේ 5 දෙනෙක් එකඟ වෙන්න පුළුවන් කියලා? එකඟ නොවුනොත් සිද්ධ වෙන දේ නැහැ. කියන්නේ ජනාධිපති දැන් එකඟ වෙලා ජනාධිපතිතුමාට දුන්නොත් ජනාධිපතිතුමා පත් නොකළොත් එවුන් නිබේපත් වෙනවා. මේගොල්ලෝ එකඟ නොවුනොත් ජනාධිපතිතුමාට පත් කිරීම සඳහා බලයක් නැහැ. ඒ කියන්නේ මේගොල්ලෝ කවදාවත් මේක එකඟ වෙන්නෙත් නැහැ. ඒ හින්දා පත් කරන්නෙත් නැහැ. පත් කරන්න බැරි හින්දා ව්‍යවස්ථා සභාවක් තියෙන්නෙත් නැහැ. ඉතින් නැති ව්‍යවස්ථා සභාවක් හොඳයිද? ක්‍රියාත්මක විය හැකි පාර්ලිමේන්තු සභාවක් හොඳයිද? ජනතාව තීරණය කරපොත්. දැන් ඔබතුමාලා ක්‍රියාත්මක වෙන හොඳයි කියලා කියන පාර්ලිමේන්තු සභාව පිහිටවලා තියෙනවානේ. ඒ පාර්ලිමේන්තු සභාව පිහිටවීමත් එක්ක 20න් කමිෂන් සභා 7ක් නිර්මාණය කරලා තියෙනවා. පත්කිරීම සම්බන්ධයෙන් බලධරයා බවට පත්වන කණ්ඩායමක් ඉන්නවා. අනෙක් පැත්තෙන් රජයේ ප්‍රධාන තනතුරු සඳහා පත්කිරීම සඳහා 19න් යම් කමිෂන් සභාවලට ලබා දීලා තිබුණු බලය ජනාධිපතිවරයාට කේන්ද්‍රගත කරලා තියෙනවා. මෙතනත් කෙනෙක් සඳහන් කරන්න පුළුවන් අර සංවර්ණ තුල මූලධර්ම මත පදනම් වෙලා රට ඉස්සරහට අරගෙන යනකොට අසීමාන්තික බලයක් ජනාධිපතිවරයා වටා කේන්ද්‍රගත කරනවා, අකර්මණ්‍ය කරනවා පාර්ලිමේන්තුව. නැත්නම් ව්‍යවස්ථාදායක සභාව. අගමැතිවරයාත් අකර්මණ්‍ය පුද්ගලයෙක් බවට පත් කරනවාද කියන කාරණේ සම්බන්ධයෙන් මේ වෙනකොට සමහරලාට ආණ්ඩු පක්ෂෙම යම් මතිමතාන්තර ඉස්සරහට එනවා. මම කැමතියි ඔබතුමාගේ පැහැදිලි කිරීමක් අපේක්ෂා කරන්න මේ විරාමෙන් පස්සේ. වාරණය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස යළිත් තීරණය. අද තීරණයට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළේ කොන්දේසි විරහිත ප්‍රශ්න කිරීම වෙනුවෙන් ගරු අධිකරණ අමාත්‍යතුමන්ට, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මැතිතුමන්ට. අපි
19 ඉවත් කරලා 20 ගේන්න හේතුපාදක වුණු කරුණු සම්බන්ධයෙන් කතා කළා. කමිෂන් සභා අඩු කිරීම සහ කමිෂන් සභාවල භාවිතාව පිළිබඳවත් අපි ගැඹුරින් කතා කළා. විරාමයට යන කලින් මම ගරුමතුමා ඔබතුමායි ප්‍රශ්න කරනවා කියලා කිව්වේ. මේ වෙනකොට ව්‍යවස්ථාදායක සභාව ව්‍යවස්ථාදායකය අකර්මණ්‍ය කරලා තියෙනවද නැත්නම් අගමැතිවරයා කියන ධූරය බල රහිත ධූරයක් බවට නැත්නම් අර නාමික අගමැතිවරයෙක් බවට පත් කරලා තියෙනවද කියන කාරණේ පිළිබඳව සමහරවිට ආණ්ඩු පක්ෂෙම විමසීම් සිදු කරනවා චෝදනා කරනවා මේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අයින් කරලා 20 ගෙනාවට පස්සේ ඒ සියලු බලය විධායකයේ වටා කේන්ද්‍රගත කිරීමත් එක්ක සම්පූර්ණ බොරුවන්නේ ඕක. දැන් 18 වලට ඉස්සෙල්ලා තිබුණ අගමැතිවරයා කොහොමද? ප්‍රේමදාස මහත්තයට ඕක කිව්වද? ප්‍රේමදාස මහත්තයා ඔයිට වඩා සාන්ද්‍ර විධායකයක් යටතේ තමයි අගමැතිවරයා වශයෙන් කටයුතු කරේ. ප්‍රේමදාස මහත්තයට කිව්වද එම? ඩී.බී. විජේතුංග මහත්තයට කිව්වා. පුද්ගලයා අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. හැබැයි දැන් මෙතනදී කියන්න පුළුවන් මේ ජනාධිපතිවරයා පත් වෙන්නේ සහ මේ මැතිවරණ දෙකම ජයග්‍රහණය කරන්න ප්‍රබලව බලපෑවේ අගමැතිවරයානේ. අනිවාර්යයෙන්ම. එතකොට අගමැතිවරයා හුදකලා කිරීම සාධාරණද කියලා කෙනෙක් මේ විශ්ින් අගමැතිතුමාව කවුද හුදකලා කරලා තියෙන්නේ? අගමැතිතුමා තමයි මේ ආණ්ඩුවේ ඉන්න බලගතුම පුද්ගලයා. ජනාධිපතිවරයාට කැමැත්තෙන් එතුමා තමයි කිව්වේ මේ දැන් අපිට උපදෙස් ලබා දෙන්නේ මේ කෙටුම්පත සකස් කරන්නයි කියලා වෙන කවුරක්වත් නෙවෙයි. ජනාධිපතිතුමායි අගමැතිතුමා එකට. අගමැතිතුමා තමයි මට කිව්වේ දෙවෙනි දෙවතාවකට මේක සීමා කරන්න. තුන්වෙනි වතාවට ඡන්දය අහන්න අගමැති මේ ජනාධිපතිවරයෙකුට අවස්ථාන් සැලසෙන්නේ නැති ආකාරයට. එතකොට එතුමා තමයි කිව්වේ මේ සියලුම බලතල ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා 18ම පරිදි ලබා දෙන්න. අපිට ඕන ශක්තිමත් ජනාධිපතිවරයෙක්, රට හදන ජනාධිපතිවරයෙක්, එතුමාගේ කකුල අදින්න නෙවෙයි. එතුමත් එක්ක එකතු වෙලා මට තියෙන සීමාවේ ඉඳගෙන මම මගේ වැඩ ටික කරගෙන යන්න කැමතියි කියන එක එතුමා තමයි පැහැදිලිවම කිව්වේ. එතුමා දූරදර්ශී නායකයෙක්, රට ගැන හිතන නායකයෙක්, රටට හිත ඇති දේශහිතයිසී නායකයෙක්. එතුමාට ඒක පේනවා. ජනාධිපතිතුමා නම් ජනාධිපතිවරයා හැටියට මේ රටේ සියලු දෙනා තෝරාගත්තු ජනාධිපතිවරයාට ඒ බලතල ලබා දෙන්නට ඕනේ. එතුමා ඒක කැමැත්තෙන් ස්වච්ඡාවෙන් ලබා දෙනවා. ඒක තමයි තිබුණු තත්ත්වය. ඒ තමයි තිබුණු තත්ත්වය. දැන් මම ඔබට කිව්වේ හැබැයි මේ අගමැතිවරයා ඉස්සර හිටපු අගමැතිවරු වගේ නෙවෙයි. තාමත්ම බලගත්තු අගමැතිවරයෙක්. එතුමාට විශාල පැත්තගත් අමාත්‍යාංශ රාශියක් ලබා දීලා තියෙනවා. එතුමා ඒ සම්බන්ධයෙන් තීන්දුව తీරන අරගෙන තාමත්ම ක්‍රියාශීලී ලෙස ඒක කරගෙන යනවා. එතුමා යටතේ ඉන්නවා විවිධ දක්ෂ අමාත්‍යවරු රාශියක් ව්‍යාපෘති අමාත්‍යවරුන් හැටියට. එතුමා කවදාවත් කියලා නෑ ඇයි මේ විපක්ෂයේ බොරුවට කිඹුල් කඳුළු හෙලන්නේ. ඕනි තාම ගරු ජනාධිපතිතුමා අගමැතිතුමායි තාමත්ම හොඳින් කළමනාකරණය කරගෙන රට පාලනය කරගෙන යනවා. ඕකට කිසිම ප්‍රශ්නයක් නෑ. ඉතින් මේ බොරු නැති ප්‍රශ්න තමයි උන්ට ඇති කරලා උත්සාහ කරන්නේ. එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. උදකලා කරලත් නෑ. එතුමාව ශක්තිමත් කරලා තියෙන්නේ. ඉතාමත්ම හොඳ බල කේන්ද්‍රයක් ඔවුන් සතුව තිබෙනවා ජනාධිපතිතුමා ආගමැතිතුමා අතර. ඔවුන් ඒ තේරුම් අරගෙන රටට සුදුසු දේ කරන්න උත්සාහ කරගෙන යනවා. ඇත්ත වශයෙන්ම 17 වන ව්‍යවස්ථාව හඳුන්වලා දුන්නෙත් 19 වන ව්‍යවස්ථාව හඳුන්වලා දුන්නෙත් මේ රට ගැන හිතලා නෙවෙයි. ජනාධිපතිවරණයක් ජවදාවත් ජය ගන්නට බැරි රනිල් වික්‍රමසිංහ මහත්මයාට බලහත්කාරයෙන් ජනාධිපතිවරයාගේ බලතල ලබා ගැනීම සඳහා තමයි මේක කරේ කුමන්ත්‍රණකාරී ලෙස. 2001 දී 17 වෙනි ව්‍යවස්ථාව ගේන්නේ ඒවකට ජනාධිපතිවරිය හැටියට කටයුතු කරේ අතිගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය. මෙතුමා 95 දී 99 දී පැරදුනා ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියට. පැරදුනාට පස්සේ ඊට පස්සේ අවුරුද්දකින් පස්සේ තිබුණු මහමැතිවරණයෙන් දිනලා ඒ බලය ලබා ගැනීම සඳහා ඒවකට හිටපු ආණ්ඩු පක්ෂයේ මිනිසු කීප දෙනෙකු එකතු කරගෙන බල පෙරලියක් කරගෙන 3-2කට ගිහිල්ලා තමයි මේ ව්‍යවස්ථා සංශෝධන ගෙනාවේ. ඔබට මතක නම්. එතකොට ඒකෙන් තමයි මේ 17 වෙනි ව්‍යවස්ථාව හැදුවේ. ඉතින් 17 වෙනි ව්‍යවස්ථාවෙන් බැලුවේ ජනාධිපතිවරියට තිබුණු බලතල බලහත්කාරයෙන් අරගෙන ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයකින් ඒ එතුමියගෙන් පවරාගෙන එතුමාව බල ගන්න. ඕක තමයි 17 ඇත්ත. මේ මිනිස්සු වෙනුවෙන් ගෙන ආපු දෙයක් නෙවෙයි. ඊට පස්සේ 18න් ඒක ඉවත් කරාට පස්සේ නැවත කරෙත් ඕකම තමයි. එතුමා නැවතත් ඡන්දය ඉල්ලුවා 2005 දී දිනා ගන්න බැරි වුණා. ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට පැරදුනා. 2010 දී එතුමා වෙන පුද්ගලයෙක්ව ඉදිරියට දැම්මා. සරත් ෆොන්සේක මැතිතුමා. එතුමා පැරදුනා. 2015 දී එතුමා තව පුද්ගලයෙක්ව ඉදිරියට දැම්මා. ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමා ජයග්‍රහණය කරා. ජයග්‍රහණය කරාට පස්සේ
මෙතුමා අගමැති වෙලා අර ජනාධිපතිතුමාගේ තියෙන බලය ව්‍යවස්ථා කුමන්ත්‍රණය කරගන්න තමයි 19 ගෙනාවේ. දැන් මේක මහා ලොකුවට අර්ථ දක්වනවා මේ ජනතාව වෙනුවෙන් ගෙනාපු දෙයක් කියලා. ජනතාව වෙනුවෙන් ගෙනාපු දෙයක් නෙවෙයි. ඒ ගෙනාවේ අනික තනිකර මේ පුද්ගලින් බද්ධව එතුමාට දිනන්න බැරි බලය ලබා ගැනීම සඳහා. ඉතින් ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව මේක විධායක ජනාධිපති ක්‍රමයක්. විධායක ජනාධිපති ක්‍රමයේ විධායකයේ සියලු බලතල තියෙන්නට ඕන ජනාධිපතිවරයා. හැබැයි සංවර්ණ තුලන මූලධර්ම ක්‍රියාත්මක වෙන්න. එතකොට රටක් ඉස්සරහට යනවා. ඒක වෙනවනේ දෙයියනේ කියලා. ව්‍යවස්ථාදායකය කියන්නේ නීති හදන තැන. ඉතින් පාර්ලිමේන්තුවේ නීති හදනවනේ. ජනාධිපතිතුමාට බලය තියෙනවා. ජනාධිපතිතුමා ඒ බලය යූස් කරන්නට ඕන විධායක බලය කැබිනට් මණ්ඩලය හරහා. ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය හරහා ඒක යූස් කරනවානේ. ත්‍රිවිධ හමුදාව හරහා. ස්වාධීන අධිකරණයක් තියෙනවනේ අපිට. ඕක තමයි බලතුලනය කරන කියන්නේ. බලතුලනය කරනවා කියලා කියන්නේ මේක වරදල වටහාගෙන ජනාධිපතිතුමාගේ තියෙන බලයට මේ බාධා පමුණවන එක නෙවෙයි බලතුලනය කරලා කියන්නේ. රාජ්‍යයේ ආණ්ඩුවේ කොටස් තුනක් තියෙනවා. විධායක බලය, ව්‍යවස්ථාදායී බලය, අධිකරණ බලය. මේ අධිකරණ බලයට කිසි ප්‍රශ්නයක් නැහැ. ස්වාධීන අධිකරණයක් විසින් ඒක වෙනව කරගෙන යනවා. එතනදී පත්කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවක් තියෙනවා. පහුගිය කාලේ නීතියේ භාවිතාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු පත්කිරීම, ඊට පස්සේ අග්‍රවිනිශ්චයකාරයා පත්කිරීම සම්බන්ධයෙන් තිබුණු ගැටලුවේදී කමිෂන් සභාව හරහා හෝ ව්‍යවස්ථාදායකගේ විමසීම් හරහා හෝ මේ පත්කිරීම සිද්ධ කරන්න බලය කේන්ද්‍රගත කරලා තිබුණා. නමුත් මෙතනදී යලි ජනාධිපතිවරයාට මේ පත්කිරීම පිළිබඳව බලය දීලා තියෙනවා. නැත්නම් වෙන කාටද දෙන්න කියන්නේ? 69 දක්ෂයක් ලබා දීපු ඡන්දේ තියෙන ජනාධිපතිතුමා පත් කරන්නේ නැතුව කිසි මිනිහෙක් කවදාවත් ඡන්දේ නොදීපු පුද්ගලයෝ කීප දෙනෙක් තීරණය කරන එක්කෙනා ජනාධිපතිතුමා පත් කළ යුතුද? අධිකරණයේ ස්වාධීනත්වයේ සම්බන්ධයෙන් එතෙදි ප්‍රශ්නයක් මතුවෙන්නේ නැද්ද? කොහොමද දැන් අනිත් පස් දෙනා ස්වාධීනයි කියලා ඔබ දන්නවද? අධිකරණ ජනාධිපතිතුමා කොච්චර ස්වාධීනද? ජනාධිපතිතුමාට නඩුවක් නඩු දාන්න බෑ එතුමාට විරුද්ධව. පෞද්ගලික නඩු දාන්නත් බෑ, අපරාධ නඩු වලට නඩු දාන්නත් බෑ. හැබැයි අනිත් පස් දෙනාට විරුද්ධ ඕන තරම් නඩු තියෙන්න ඉඩ තියෙනවනේ. ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියට යන්න ඉඩ තියෙනවනේ. ඒ පස් දෙනා පස්සෙන් මේ යන්න වෙනවනේ. එහෙමනම් ඒක බොරුවන්නේ. අවශ්‍ය අපිට නිර්දේශ ටික ලබා දෙන්න පුළුවන්. අවසාන පත්කිරීමේ බලධාරියා ව්‍යවස්ථාව නොවන ජනාධිපතිතුමා. ඒ ජනාධිපතිතුමා නිවැරදි පත්කිරීම කළ යුතුයි. ඔහු ඒක කරයි. ඒකයි වැදගත්. දැන් ව්‍යවස්ථාදායක මණ්ඩලය කියලා කියන්නේ ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කරනවද බැරි වෙච්ච අය ජනාධිපතිවරණාට තියෙන බලය වක්‍රාකාරයෙන් Taman වෙතට ලබා ගන්න සකස් කරපු යම් ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය මම නම් ඒකට කැමති නෑ. හැබැයි යම් බැලුබැල්මට පාරදෘශ්‍යතාවයක් තියෙන ආකාරයට විනිවිදභාවයක් පෙනෙන ආකාරයට හොඳ නිර්දේශ එන ආකාරයට එතන නිර්දේශ යාම සඳහා ඒව සලකා බලලා නිර්දේශ කිරීම සඳහා යම් කිසි කමිටුවක් තිබුණාට කමක් නැහැ. උදාහරණයක් හැටියට දැන් ඔබ නම් මේ ආයතනයේ ප්‍රධානියා ඔබ තමයි අයිතිකාරය කියලා කියමුකෝ. රාජ්‍යායතන නේ අයිතිකාරය නැත්නම් ප්‍රධානිය හිටිය. අවසාන වශයෙන් ඔබ තමයි තීරණය කරන්න ඕනේ ආව පත් කරන්න ඕනද කියලා. නමුත් ඒ සඳහා ක්‍රමවේදයක් තියෙන්න එපා. අනිත් අය එකතු වෙලා කියනවා මේ අය සුදුසුයි. ඔබතුමා සියලු දෙනා සලකා බලලා සුදුසු එක්කෙනෙක්ව තෝරගන්න. හැබැයි කවුරු හරි කියනවා නම් අපි තෝරගෙන ඉවරයි ඔබ පත් කරන්න. එතකොට මොකද්ද ඔබේ බලය? ඔබ සභාපති වෙලා වැඩක් තියනවද? ඉතින් මේක ඊට වඩා ඔබට ගිය එකක් නේ. මේ රටේ සියලුම මිනිස්සු ඡන්දේ දීලා තෝරගත්ත ජනාධිපතිවරයාට කියනවා අන්න අපි දෙනවා මිනිස්සු ටිකක් ඔයා පත් කරන්න. මේ සාධාරණ දෙයක්. මේගොල්ලෝ ඡන්දේ එක ඡන්දයක්වත් දිනපු පුද්ගලයෝද? ඒ හින්දා මේ ක්‍රමවේදය පිළිබඳ අවුලක් තියෙනවා. ඒ ක්‍රමවේදයට අපිව තල්ලු කරලා දාලා තියෙන්නේ මේ රටට තියෙන ආදරයට නෙවෙයි. කවදාවත් ඡන්දයක් දිනන්න බැරි හින්දායි කියලා හින්දා ඒ බිනන්න බැරි ඒ විධායක බලය වෙන ක්‍රමයකින් ලබා ගන්න කරන උත්සාහයක්. අලිසබ්‍රි මැතිතුමනි 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ 19න් දාලා තිබුණු ඇමති ධූර සංඛ්‍යාව ඔබතුමාලා ඉවත් කරනවා. නිශ්චිතව දාලා තිබුණා 30යි 40යි ඔබතුමාලා අයින් කරනවා. ඒ තුළ සමහර වෙලාවට ජනතාව ওই 69 ලක්ෂ ඡන්දෙ දුන්නේ සහ 3/2 බලයක් පාර්ලිමේන්තුවේ දුන්නේ ඔය තිබුණු ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමේ අපේක්ෂාවත් සහිතව. ඇමති ධූර සංඛ්‍යාව එතනින් එහාට වැඩි කරන්න නැති වෙයි කියන අපේක්ෂාවත් එක්ක ඔබතුමාලා අයින් කරනවා. එතන ඒක තිබුණයි කියලා දැන් මේක අයින් කරා කියලා කියමුකෝ. දැන් ජනාධිපතිතුමාට දැන් පුළුවන්නේ කැබිනට් අමාත්‍යවරු 30ක් පත් කරන්න. ඒ අන්තර්කාලීන ආණ්ඩුවේ
15 දෙනයි දැම්මේ. දැන් දාලා තියෙන්නේ 27 දෙනයි. කියන්නේ එතුමා ස්වයං පාලනයක් ඇතුව ස්වයං විනයක් ඇතුව හැබැයි අවශ්‍ය කරන අය විතරක් පත් කිරීමක් කරනවා. මොකද්ද මේගොල්ලෝ කරේ? බොරුවට මිනිස්සු රවට්ටන්න 30කුයි 40කුයි ඉදිරිපත් කළා. නමුත් අපි හැමෝම දැක්කා 2015 විතර 19 දක්වා හිටිය ඉන්න ආණ්ඩු පක්ෂයේ සියලු දෙනා මන්ත්‍රීවරු, ඇමතිවරු. මොකක්ද ඒ කරේ? ප්‍රෝඩාවන්නේ කරේ. මේක ඉදිරිපත් කරලා තව වගන්තියක් දැම්මා. මොකද ඒ වගන්තිය? වෙනත් පක්ෂයත් එක්ක එකතු වෙලා ආණ්ඩු හදනවා නම් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන යෝජනා සම්මුතියක් වගේ තීරණය කරනවා කීයක්ද කියලා. ජාතික ආණ්ඩුවක් මත පදනම. මොන ජාතික ආණ්ඩුවද? ජාතිකද දැන්ද මන් දන්නේ නැහැ. ඉතින් ඔකට දෙන නමන්නේ නිර්ණායක නිර්වචනයන්නේ. පක්ෂ දෙකක් එකතු වුණොත් ජාතික ආණ්ඩුවක් තමයි ඒක. එහෙම කරලා කී දෙනෙක්ද පත් කරේ? හින්දා මේ ප්‍රෝඩාව ඇති දැන්. මේ බොරු කරන්න ඕනේ නැහැ. අපිත් ওই විදියට පත් කරොත් ඕනවට වැඩිය පත් කරොත් අපිටත් එකට පාඩු බන්දි විඳින සිද්ධ වෙයි. නමුත් ඒක තේරුම් අරන් ඉන්න ඕනේ. මේ බොරුව කරලා හරියන්නේ නෑනේ. මේ අපි 19 සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා කෙටි ක්‍රමයක් හොයාගත්තා. ඒකයි අපි කිව්වේ. අධියර දෙකක් ඔස්සේ. අපි සියලු දේවල් සලකා බැලුවේ නෑ. අධියර දෙකක් ඔස්සේ ඉක්මනට කොහොමද මේක කරන්නේ? ඉක්මනට කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි 19 ඉවත් කරලා 19ට පෙර තිබුණු තත්වයට යන්න. ව්‍යාතිරේක කීපයකට යටත්ව. දැන් ඔබතුමා කියන කාරණේ සම්බන්ධයෙන් ඔබතුමාලා මේ සංශෝධනය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ කියන ජනාධිපතිවරයාගේ භාවිතාව මත පදනම් වෙලානේ. හරි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තව අවුරුදු 5කින් පරාජය වුණා කියලා ඔබතුමාලා දැන් තුන්වෙනි ජනරාජ්‍ය ව්‍යවස්ථාවක් ගෙන්න යනෝනේ. ඒ ව්‍යවස්ථාවට අන්තර්ගත වෙන්නේ මේ කාරණාවද? නැත්නම් මෙතනින් එහා දැක්මක් ඔබතුමාට තියනවද? අත වශයෙන්ම දැන් මම නැවතත් කිව්වා දැන් අලුත් ව්‍යවස්ථාවක් හදන්න අපි විද්වත් මණ්ඩලයක් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අපි කියනවා නම් ඔවුන්ට මේමයි ව්‍යවස්ථාව හදන්න ඕන කියලා ඔවුන් අවශ්‍ය නැහැනේ. නෑ මේකේ ඡායාවක් උන් ගන්නවනේ. ඡායාවක් ගතර කමක් නැහැ. නමුත් ඔවුන්ට අපි ඕපන් එන්ඩඩ් ඒ කියන්නේ යම් යම් නිර්ණායක යටතේ අලුත් ව්‍යවස්ථාවක් අලුත් විදියට හදලා නිර්මාණය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ජනතා අදහස් විමසලා පැවති ව්‍යවස්ථා පිළිබඳ අධ්‍යයනය කරලා ලෝකයේ තියෙන අනිත් ව්‍යවස්ථා පිළිබඳව සාකච්ඡා කරලා ඔබ කියපු බල තුලනය පිළිබඳව සාකච්ඡා කරලා නීති ආධිපත්‍ය ආරක්ෂා කරගෙන මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරගෙන ජාතීන් අතර සුහදත්වය වර්ධනය කරන ආකාරය ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනැගීම සඳහා සුදුසු වටපිටාවක් ගොඩනැගිය හැකි කාර්යක්ෂම රටක් සහ වේගවත් සංවර්ධනයකට මඟ පෑදිය හැකි ව්‍යවස්ථාවක් හදන්න කියලා තමයි අපි ඔවුන්ගෙන් ඉල්ලන්නේ. ඒ සඳහා අපි කාලයක් ලබා දෙනවා. ඉතින් ඔවුන් ඒ ක්‍රමවේදය සකස් කරලා ඔවුන්ගේ අර මම කියපු නිර්ණායක පාවිච්චි කරලා ජනතාව ඉදිරියට ගිහිල්ලා ජනතාවගේ මතයට කන් දීලා එකතු කරගෙන අපිට ඩ්‍රාෆ්ට් එකක් දෙන්නට ඕන. කෙටුම්පතක්. ඒ අනුව අපි ඒ පිළිබඳව සාකච්ඡා කරලා ව්‍යවස්ථාදායකයෙක් පිළිබඳව සාකච්ඡා කරලා කැබිනට් මණ්ඩලයේ පිළිබඳව සාකච්ඡා කරලා ඉදිරියට එන්නට ඕන. ඉතින් මේ අවස්ථාවේදී මගෙන් ඇහුවොත් මොනවද ඒකේ වෙන්න තියෙනවා කියලා මම දන්නේ නැහැ. මමත් සමහර වෙලාවට එතනට ගිහිල්ලා මම විශ්වාස කරන ආකාරය මොනවද තියෙන්න ඕන කියලා කියන්න ඉඩ තියෙනවා. නමුත් අවසාන වශයෙන් ඔවුන් මේක සකස් කරලා දෙන්නට ඕන. ඒක කැබිනට් මණ්ඩලයේ ඉදිරියට යන්න ඕන. ඔවුන් ඒක සාකච්ඡා කරන්න ඕන. ඊට පස්සේ ඒ කෙටුම්පත අර දැන් යන ක්‍රමවේදයට පාර්ලිමේන්තුවට යන්නට ඕන. ව්‍යවස්ථාදාය මණ්ඩලයක් හැටියට පාර්ලිමේන්තුවේ පිළිබඳව සලකලා බලන්නට ඕන. ක්‍රමවේදයක් තියෙනවා. ඒ හින්දා තමයි අපි කිව්වේ ක්‍රමවේදයට කාලයක් යනවායි කියලා. අවුරුද්දක් විතර යයි බොහෝ විට. මාස 6ක් විතර අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා කෙටුම්පත සකස් කරන්න. තව මාස 6ක් විතර අර ක්‍රියාපටිපාටියට යයි. ඒ යනකම් අපිට මේ 19 තියාගෙන දුවන්න බැරි හින්දා කියන එක තමයි අපි පදනම. දැන් අපි ගෝඨාභය මහත්තයාව ඉලක්ක කරගෙනම මේක ගෙනවයි කියන එක නෙවෙයි අපි උත්සාහ කරන්නේ. ජනාධිපති ක්‍රමයක් තියෙනවා නම් ඒ ජනාධිපතිවරයාව මේ රටේ බහුතර ජනතාව තෝරා ගන්නවා නම් එතුමාට ඒ බලය ලබා දෙන්නට ඕන. දැන් එහෙම නොදුන්න අවස්ථා අපි දැක්කනේ ගිය අවුරුදු 5 වෙච්ච සංසිද්ධි බාලාව. ඒ හින්දා දැන් මම ඔබෙන් අහනවා මොකද්ද රජයකින් ජනතාව බලාපොරොත්තු වෙන්නේ? ව්‍යවස්ථා ලියලා ඉන්න එකද? කොමිෂන් සභා දදා ඉන්නවද? වාර්තා ඉදිරිපත් කර ප්‍රින්ට් කර ඉදිරිපත් කරන එකද? ජනතාව බලාපොරොත්තු වෙන්නේ රජයකින් කරුණු රාශියක් තියෙනවා. ජාතික ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා. ශීඝ්‍ර සංවර්ධනයක් ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වෙනවා. ආරක්ෂක රටක් නිර්මාණය කරන්න ඕනේ කියලා කියනවා. ජාතික ආරක්ෂාව දුනම පෞද්ගලික ආරක්ෂාව පිළිබඳව. සමෘද්ධිය සාමය බලාපොරොත්තු වෙනවා. ඒ නිර්ණායක දිහා බලන්නකො බෞද්ධ අවුරුදු 15 තුල මේ 19 අවස්ථාව තුල පාස්කු ප්‍රහාරය තුල අපි දැක්කා ඊට අවශ්‍ය වටපිටාව නිර්මාණය වුණා.
රටේ ජාතික ආරක්ෂාව ඉතාමත්ම පහළ මට්ටමක වැටුණා. මම මොහොතකට පෙර ඔබට ඉදිරිපත් කරලා පෙන්නුවා එක උදාහරණයක් විතරක්. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වෙච්ච මහා විශාල පිබිදීම ඒක හේතු කොටගෙන පෞද්ගලික ආරක්ෂාවට විශාල බාධාවක් වෙලා තියෙනවා. අපි දැක්කා ජාතීන් අතර අසමගිය නිනි පැත්තටම ගියා. ඒක නෙවෙයි කරුණු රාශියක් උඩ. ආර්ථික වර්ධනය යුද්ධය තියෙද්දී අතිකරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අවුරුදු 10 තුළ දල වශයෙන් 6.4ක ආර්ථික වර්ධනයක් තිබුණා අවුරුදු 9 තුළ. යුද්ධයේ සහිත අවුරුදු 4ක් එකතුව 2005 සිට 2009 දක්වා. ඒ ආර්ථික වර්ධනය පහුගිය අවුරුද්ද වෙනකොට කඩා වැටුණා. මම කියන්නේ පාස්කු ප්‍රහාරයට පෙර 3.2කට 2.1ට 1.9ට. එතකොට කොහෙද මේ ප්‍රගතිය තියෙන්නේ? 19 ව්‍යවස්ථාව විතරයි ප්‍රගතිය. ආර්ථිකය ෆේල්. ජාතික ආරක්ෂාව ෆේල්. ජාතික සමගිය ෆේල්. පෞද්ගලික ආරක්ෂාව ෆේල්. පාතාලය මඩලන එකත් ෆේල්. කුඩු ජාවාර මැඩලන එකත් ෆේල්. කමිෂන් ගේන එකෙන් නම් පාස්. දැන් ඔබතුමාලා ඒකයි මේ විශ්ස ගේන්නේ. ඒ වෙනස් කිරීමයි ඔබතුමාලා මේ කරන්නේ. දැන් මෙතනදී තවත් නැගෙන චෝදනාවක් තමයි දිත්ත පුරවැසියන් සඳහා අපේ රටේ පාර්ලිමේන්තුවට තේරිපත් වීම සඳහා හෝ වේවා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් හෝ වේවා ප්‍රධාන නිලතල දැරීම සඳහා හෝ වේවා 19න් තිබුණු ඇහිරීම ඔබතුමාලා විසින් අයින් කරනවා. ඒක අභියෝගයක් නෙවෙයිද? අපි දැක්කනේ මහ බැංකු මංකුල්ලේ සම්බන්ධයෙන් වන කටයුත්ත තුළ තිබුණු අතීත භාවිතාවේ අපිට තේරෙන පාඩමක්. ඒ වගේ දේවල් වෙන්න බැරිද මේකෙන්? ආය ඔබතුමාලා මේ මාවතක් විවර කරලා දුන්නාම. දැන් දුත්ත පුරවැසියෝ විතරද හොරකම් කරන්නේ? ප්‍රබලව ඒක අභියෝගයක් වෙන්න පුළුවන්. දැන් මේ රටේ කෙනෙක් හොරකම් කරොත් එහෙම ශ්‍රේෂ්ඨාධිකරණයට හරි යන්න පුළුවන්. දැන් අර්ජුන් මහින්ද්‍ර මත හොයාගන්නවත් නැහැනේ. දැන් බැට් මේ වංචාවට සම්බන්ධ ලාංකීය පුරවැසියෝ හොයාගන්න පුළුවන්ද? අවුරුද්දන් 15කට විතර පරණ UMP ආණ්ඩුවේ මහා විශාල වැට් වංචාවක් සිද්ධ වුණානේ. මතකද? කෝටි 80ක විතර. ඒකේ ඒ මිනිස්සු ලංකාවේ නැහැ. ශ්‍රී ලාංකේය පුරවැසියෝ හොරකම් කරන්න ඕන යනවා. ඒ හින්දා දුත්ත පුරවැසි භාවය දෙවනි පුරවැසි භාවයද කියන එක පිළිබඳව මම ඔබගේ අවධානය යොමු කරන්නම් මේ අපේම ව්‍යවස්ථාවට. ව්‍යවස්ථාවේ 26.2 ව්‍යවස්ථාව හා 26.3 ව්‍යවස්ථාව කියනවා. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුට පුරවැසි භාවයේ හිමි වූයේ පරම්පරාවෙන් වුවද පුරවැසි භාවය පිළිබඳ නීතියට අනුකූලව ලියාපදිංචි වූයෙන් වුවද. ඒක තමයි ද්විත්ව පුරවැසි භාවය ලැබෙන ආකාරය. ඒ තැනත්තා සියලු කාර්ය සඳහා ශ්‍රී ලංකාවේ පුරවැසියක් යනුවෙන් පමණක් විස්තර කරනු ලබන්නේ. ද්විත්ව පුරවැසිය කියලා එකක් නැහැ පුරවැසි භාවය ලැබුණාට පස්සේ. මේ ප්‍රථම වතාවට 19න් තමයි ඕක එළියට ගන්නෙ. ඒක මං එන්නම් ඒකට. පුරවැසි තත්ත්වය අත්කර ලැබුණු ආකාරය එනම් පරම්පරාවෙන්ද නැතහොත් ලියාපදිංචි වීමෙන්ද යනු සලකා කවරා හෝ කාර්යයක් සඳහා ශ්‍රී ලංකාවේ පුරවැසියන් වෙසසා නොදැක්විය යුත්තේය. එතකොට ලංකාවේ තියෙන නීතියට අනුව පුරවැසියෙකුට පුරවැසි භාවය දුන්නම පුරවැසි භාවය දෙනවද නැද්ද කියන එක අමාත්‍යවරයාට හා රජයට තියෙන යුතුකම. දුන්නට පස්සේ ආපසු අර පුරවැසියට මේ ආකාරයයි මේ පුරවැසියට අර ආකාරයයි කියලා වෙනස් කරලා දක්වන්නට බෑ. දැන් අපි කියනවා දැන් ওই ආකාරයට කියපු සමහර අයට විරුද්ධව චෝදනා තිබුණා. ඔවුන් පිටරට ගියා. නමුත් ඔවුන් නැවත ඇවිල්ලා ඒවට මුණ දීලා සටන් කරනවා. ඒ ව්‍යවස්ථාදායකට සුදුසු නැති හින්දා. ඔය නීතිය ගෙනාපු අයම ඕකට පිටුපාලා ද්විත්ව පුරවැසි භාවය තියෙනවයි කියන පුද්ගලයන්ව මෙහෙට ගෙන්නල්ලා මහ බැංකුවේ පුරවැසිකම් මේ අධිපතිකම් දෙනවා. ඔවුන් ගිහිල්ලා තියෙනවා හොයාගන්න බෑ. ඉතින් මේක ඇවිල්ලා ද්විත්ව පුරවැසි භාවය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ පුද්ගලයා පිළිබඳ ප්‍රශ්නයක්. ඒ පුද්ගලයාගේ භාවිතාව පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් ඒක තමයි ඔක තේරුම් ගන්නේ. ඒ හින්දා මම පෞද්ගලික මට ඕක තිබුණත් ඇතයි නැතත් එකයි පෞද්ගලිකව මගේ ප්‍රශ්නයක් නැහැ. මම හිතනවා මේක එළියට අරන් තියෙන්නේ පෞද්ගලිකව මිනිසුන්ට මඩ ගහන්න. මම ඔබතුමාගේ හෘද සාක්ෂියට එකඟව ප්‍රශ්න කරනවා. මහ ජනතාව ඍජුව අහනවා. බැසිල් රාජපක්ෂ මහත්තයාට පාර්ලිමේන්තුවෙන් එන්න පාර හදලා දෙන්නද ඔබතුමාලා
ඔය වගන්ති අයින් කරන්න කියලා. නෑ 19 වන වගන්ති 19 එතුමා පාර්ලිමේන්තුවේ නැද්ද කියන එක පිළිබඳව මට බලයක් නෑ. ඒ පිළිබඳව තීරණය කරන්න. ඒක පක්ෂ යාන්ත්‍රණය විසින් තීරණය කරන්න ඕනේ. පක්ෂ නායකත්වය විසින් තීරණය කරගන්න ඕනේ. නමුත් අපි කරන්නේ ඒක නෙවෙයි. 19 ගෙනාපු 19 නැවත ආපස්සට හරවන එක. අර මම කියපු ව්‍යාතිරේක දෙකට යටත්ව. ඉතින් ඒක යටතේ විවිධ දේවල් යලි ස්ථානගත වෙනවා. මේකත් ස්ථානගත වෙනවා. ඒකයි අපිට කරලා තියෙන. අපි මේ පිළිබඳව වෙනම සලකලා බලලා මේක විතරක් තියාගන්න ඕනේ කියලා හිතුවේ නෑ. අපි මේ කරන්නේ 19 ආපස්සට යවලා 18 තිබුණු තත්ත්වය post 18 18න් පස්සේ තිබුණු තත්ත්වය යලි ගේන එක. ඒ ගේන එකේදී මේ වගන්ති ඉවත් කිරීම තුළ ඔබතුමා හිතනවද රටට යහපතක් වෙයි කියලා ඉස්සරහදී? රටට අයහපතක් වෙන්නත් හේතුවක් නැහැ කියලා මම හිතනවා. අනිත් එක ඊට ඔක්කොටම බැරිය මම ඔබට කියන්නේ ඔබ හිතන්නේ මේ ගිය සැරේ 19 ගේනකොට මේ රටට යහපතක් කරන්න ඕන කියලා හිතලාද මේ දුත්ත ප්‍රවේශභාවය දැම්ම කියලාද හිතන්නේ? මහින්ද රාජපක්ෂ මැතිතුමා ඡන්දය ඉල්ලන්න බලක්වා ගැනීම සඳහා 3 වෙනි වතාවට අහන්න බෑ කියලා දැම්මා. බැසිල් රාජපක්ෂ මහත්තයයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයායි ඡන්දය ඉල්ලන්න සුදුසු නෑ කියලා පෙන්වන්න ඔය දුත්ත ප්‍රවේශභාවය දැම්මා. නාමල් රාජපක්ෂ වර්දිලා හරි ඡන්දය ඉල්ලයි කියලා හිතලා 30 35ට වැඩි කරා. 35ට වැඩි කරා. ඉතින් මේවා ඔක්කොම පුද්ගල අනුරූපීව මේ එක පවුලක් කේන්ද්‍රගත කරගෙන ගෙනාපු සංශෝධන. මේක මේ රට ගැන හිතලා ආපු සංශෝධන නෙවෙයි. ඉතින් අපි මේක ගැන වැඩියෙන් තනියෙන් කල්පනා කරලා මේ ද්විත්ව ප්‍රවේශභාවය තියාගන්න ඕනේ කියලා හිතුවේ නෑ. අපි කරේ 19 ඉවත් කොට 18 ගෙන එක. ඒ අනුව මේක ස්ථානගත වෙලා තියෙනවා එච්චරයි. අර 35 සීමාව 30ට අරගෙන ඉන්නෙත් ඔබතුමාලා රට ගැන හිතලා නෑ 19 ඉවත් කරලා කෙටි ක්‍රමයෙන් 18ට ගෙන එක. ඒකත් ස්ථානගත වෙලා තියෙනවා. එතනද ඔබතුමාලා හිතන්නේ නැද්ද ඔබතුමා පුරවැසියෙක් විදියට නීතිඥයෙක් විදියට හිතන්නේ නැද්ද 35 සීමාව තමයි යහපත් කියලා? ඒක තමයි මම කිව්වේ අපි මේ වෙලාවේදී මේ එක දේවල් වෙන වෙනම අධ්‍යයනය කරලා කරේ නෑ කියන එක මම මුලින්ම කිව්වේ ඒක තමයි. මේ අධ්‍යයන දෙකකින් අපි මේ කරන්නේ කෙටි ක්‍රමයකින් 19 ඉවත් කරන එක සහ අලුත් ව්‍යවස්ථාවකට සමගාමීව යන එක. අලුත් ගෙනකොට අපි මේ සියලු දේවල් සලකා බලන්න පුළුවන් වෙන වෙනම දීර්ඝකාලීනව. අපි මේ 19 වන සංශෝධනය අධ්‍යයනය කරනකොට සහ 20 අධ්‍යයනය කරනකොට හමු වෙන තවත් තැනක් තමයි විධායකයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීම සඳහා පුරවැසියාට තිබුණු හිමිකම අහිමි කරලා තියෙනවා කියන කාරණය සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වෙනවා. මම කැමතියි ඔබතුමාගෙන් පිළිතුරක් අපේක්ෂා කරන්න මේ විරාමෙන් පස්සේ. වරණය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස තීරණය. අද තීරණයට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළේ ගරු අධිකරණ අමාත්‍යතුමන්ට ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමන්ට. විරාමයට යන කලින් මම ඔබතුමාගෙන් විමසනවා කියලා කිව්වේ මේ ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීම වෙනුවෙන් පුරවැසියන්ට තියෙන හිමිකම 20න් ඉවත් කරලා තියෙනවා කියලා චෝදනාවක් තියෙනවා. මම දන්නේ දැන් අත් වශයෙන්ම කොහොමටත් ජනාධිපතිවරයාට විරුද්ධව දැනුත් 19 යටතේත් පෞද්ගලිකව සිවිල් නඩුවක්වත් පෞද්ගලිකව අපරාධ නඩුවක්වත් පවරන්නට බෑ. ජනාධිපතිතුමා විසින් ගනු ලබන යම් පරිපාලනමය තීන්දුව තීරණ සම්බන්ධයෙන් එතුමාට විරුද්ධව නඩු දාන්න පුළුවන් කියලා තියෙනවා නීතිපතිවරයා පත් කළා. දැන් ඒක හැබැයි ඒ ආකාරයටම ඊට පොඩ්ඩක් වෙනස් විදියට මීට ඉස්සෙල්ලක් තිබුණා. ඒ කියන්නේ 18 යටතේත් එනවා. මම ඔබට පෙන්නන්නම් 35 දෙවන වගන්තිය බලන්න. එකේ කියනවා ජනාධිපතිවරයා ලෙස ධූරයේ දරන කවර හෝ තැනැත්තකු විසින් පෞද්ගලික තත්ත්වයලා හෝ නිල තත්ත්වයලා හෝ කරන ලද නොකරන ලද කිසිවක් සම්බන්ධයෙන් ඌට විරුද්ධව කිසිම අධිකරණයක හෝ විනිශ්චය අධිකාරියක කිසිම නඩු කටයුත්තක් පැවරීමට හෝ පවත්වාගෙන යාමට නොකළ යුත්තේ. ඒකෙම තියෙනවා. කවර හෝ තැනැත්තකට විරුද්ධව නඩු පැවරීමේ නඩු පැවරිය හැකි කාල සීමාව නීතියෙන් නියමිත ඇති විට ඒ කාල සීමාව තුළ ඇත්තා යම්කිසි කාලයක් ජනාධිපති ධූරය දරා ඇත්තේ නම් එකී නඩු පැවරිය කාල සීමාව ඉක්ුත් වූ යන වග නිශ්චය කිරීමේදී ਉਹ ජනාධිපති ධූරය දරූ කාලයෙන් නොගෙන යුත්තේය. ඒ කියන්නේ අපි කියමු යාර පෞද්ගලික නඩුවක් දාන්න ඕන කියනවා නම් දැන් මේ කාලේ දාන්න බැරි නම් කියන ජනාධිපතිවරයාට නඩු කේකේ ඉන්න බෑ රට කරන්න ඕනේ කියන එකෙන් අදහස් කරන්නේ. කාලේ ඉක්ුත් වුණාට පස්සේ ඌට විරුද්ධව නඩු දාන්න පුළුවන්.
තුන්වෙනි එක බලන්න මේ අවස්ථාවේ හතරවන පළවන අනුව්‍යවස්ථාවේ විධිවිධානයෙන් පැවරා ඇති මුක්තිය ජනාධිපතිවරයාට පවරා ඇති නැතහොත් හතරවන ව්‍යවස්ථාවේ දෙක අනුව්‍යවස්ථා යටතේ ඔහුගේ භාරයේ තියෙන යම් විශේෂයකට හෝ කාර්යයකට සම්බන්ධයෙන් යම් බලයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව කවර හෝ අධිකරණය පැවැදෙන අඩු කටයුතු වලදී හෝ 129 ව්‍යවස්ථාවේ දෙවන අනුව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය පැවැදෙන අඩු කටයුතු වලදී හෝ ජනාධිපතිවරයා තෝරාපත් කිරීමේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් සේදා කරන ශ්‍රේෂ්ඨාධිකරණය පැවැත්වෙන අඩු කටයුතු වල අදාළ නොවන්නේය. ඒ කියන්නේ ඔහු අමාත්‍යවරයෙක් හැටියට ආරක්ෂක අමාත්‍යවරයා හැටියට ගනු ලබන තීරණ එතුමාගේ යටතේ තියෙන ආයතනයක් සම්බන්ධ තීරණ අභියෝගයට ලක් කරන්න පුළුවන්. ඒ සඳහා නඩු දාන්නට ඕන නීතිපතිවරයාට විරුද්ධව. ඉතින් එහෙනම් ඒක සම්පූර්ණයෙන්ම නඩුපතිවරයාට නඩු දාන්න බැරි තත්වයකට යනවයි කියන එක සත්‍යයක් නෙවෙයි. නමුත් 19න් ගෙනාවට පස්සේ තම තර්කයක් හැටියට ගොඩනගලා තිබුණා. ඒ ඇරුණාම යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීම හැරුණාම ජනාධිපතිවරයා කරන අනිත් සියලු දේවලුත් අභියෝගයට ලක් කරන්න පුළුවන් කියන එක. ඉතින් මම හිතනවා ජනාධිපතිවරයාගේ අර ජනාධිපතිවරණයා ගන්න පරිපාලන ඒව ගන්න පුළුවන්, කැබිනට් තීන්දුව අභියෝගයට ලක් කරන්න පුළුවන්, ඡන්දපෙස්සමක් දාන්න පුළුවන්. ඒ ඔක්කොම කරාම අනිත් දේවල් වලදී එතුමාට කරන සියලු දේවල් සම්බන්ධයෙන් නඩු දාන්න ගියත් එහෙම එතුමාට තමන්ගේ රස්සාව කරගන්න බැරි වෙනවා. ඒක ලෝකේ පිළිගත්ත නීතියක්. රජුට විරුද්ධව නඩු දාන්න බෑ කියලා කියන්නේ රජු වරදක් නොකරයි කියන උපකල්පනය මත. ඒ හින්දා තමයි මේක වෙන්නේ. ඒ හින්දා මේකට නඩු දාන්න ඕනේ නැහැ. වැරදි වැඩක් කරොත් ජනතාව විසින් ගෙදර යවයි. ඒ හින්දා එතුමාට නඩු කිය සාක්ෂි දී ඉන්න ගියොත් එහෙම අර මහ විශාල වැඩ කොටසක් තියෙනවා රට වෙනුවෙන් කරන්න. ඒක කරන්න බෑ. ඒ මුක්තිය තමයි එතන තියෙන්නේ. ඒ අනුව මේ සම්පූර්ණයෙන් මේක ඉවත් වෙලා කියන එක හරි නෑ. නමුත් යම් වෙනසක් වෙලා තියෙනවා 19යි 20යි අතර. ඒක රටේ හෙට දවස වෙනුවෙන් හොඳයි කියලා ඔබතුමා යෝජනා කරන්නේ. නැත්තම් පුරවැසියාට යම් තැනකදී ගැටලුවක් වුණොත් එහෙම ඔහුට විමසීම වෙනුවෙන් තියෙන මාවතක් ඇහිරීමක් නෙවෙයි. ඒක දෙපැත්තටම යම් තර්ක තියෙනවා. දැන් මම විශ්වාස කරන විදියට දැන් ජනාධිපති ක්‍රමය නම් තියෙන්නේ ඒ ජනාධිපතිවරයාට යම් බලතල තියෙන්නට ඕන. ඒක අවශ්‍ය දේවල් කරන්න. නමුත් සීමාව ඉක්මවලා ඔහු කරොත් ඌට විරුද්ධව ගත හැකි පියවර රාශියක් තියෙනවා. දෝෂාභියෝගය තියෙනවා. නිකන් නෙවෙයිනේ දෝෂාභියෝගය ගන්න පුළුවන්. තුනෙන් එකක් ඡන්දය කරලා ඉදිරිපත් කරොත් එහෙම ඌට විරුද්ධව රටට විරුද්ධව දෙයක් කරනවා නම් අභියෝගයක් ලක් කරන්න පුළුවන්. ඔහු විසින් ගන්න ලබන ඕනෑම තීරණයක් ඔය මම කියපු ආකාරයට කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙක් හැටියට ගන්න තීරණ අභියෝගයට ලක් කරන්න පුළුවන්. ඒ හින්දා මේක මහා විශාල වෙනසක් වෙන්නේ නැහැ. එහෙමනම් ඉතින් ලංකාවේ 2015ට ඉස්සෙල්ලා ජනාධිපතිතුමා මේ බලය තියෙනවායි කියලා මුක්තිය තියෙනවායි කියලා දැන් මේකට අනුව මම අර ඉස්සර නඩු තීන්දුවකුත් කිව්වා වගේ ජනාධිපතිතුමාට බලය තියෙන ඕන මිනිස්සෙකුට සමාව දෙන්නයි කියලා. ඒ හින්දා එතුමා ගිහිල්ලා හැමෝටම හැමදාම උදේ සමාධිය දී ඉන්නවද? ඒක බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයිනේ. ජනාධිපතිවරයාට විරුද්ධව අපරාධ නඩු දාන්න බෑ. ඒ හින්දා ජනාධිපතිවරයා ගිහිල්ලා මිනිසුන්ට ගගහ වැඩ කර ඉන්නවද? බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මිනිස්සු එතුමාගෙන් ඕනෑම ජනාධිපතිවරයෙක් කියන්නේ. එවැනි දෙයක් ලංකාවේ දැන් කවදාවත් මෙච්චර කල් ජනාධිපතිවරු හිටියා 1977 ඉඳලා අද වෙනකම් ඒ මිනිස්සු ගිහිල්ලා අපරාධ මුක්තිය තියෙනවා කියලා අපරාධ කරාද? දැන් මේවා නිකන් අර මනක්කල්පිත කතා ටිකක්. ඒ හින්දා ජනාධිපතිවරයා වුණාම ඒ ජනාධිපති ධූරයට දීරුවේ කරන කාලය තුල යම් මුක්තියක් තියෙනට ඕන. නැත්නම් එතුමාට වැඩ කරන්න බෑ. ඉතින් ඒක රටට හොඳයි. ඒක තමයි ඒක රටට නරකක් නෑ ඒකේ. මොකද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ එතුමාට ලබා දීලා තියෙන ඒ ධූරය නිසි පරිදි කළමනාකරණය කරගෙන හොඳට කරගෙන යන්නේ කියලා. ඒක එතුමා තේරුම් අරගෙන කරන්නට ඕන. ඉතින් ඒක වැරදි විදියට විසිරුවොත් අපි දැකලා තියෙනවා අතීතයේ සිද්ධ දේවල්. ජනාධිපතිතුමා ඒ පිළිබඳව හොඳ අවබෝධයකින් ඉන්නවා. ඔබ දන්නවා එතුමා මේ දක්වා රට කර තියෙන ආකාරය, රට කරන්න බලාපොරොත්තු වන ආකාරය, එතුමා මේක වරප්‍රසාදයක් ලෙස සලකනවද කියන එක, නැත්නම් මේ මහා විශාල වගකීමක් හැටියට සලකනවද කියන එක. ඉතින් අපි බලමු ඒක ඉදිරියට. ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවටත් ආරක්ෂා කරන බවටත් සම්බන්ධ වෙලා නැත්නම් බැඳිලා තිබුණු වගන්තියත් ඔබතුමාලා සංශෝධනය කරාද විශ්ේ? සංශෝධනය කරා. නමුත් ඒ වගන්තිය තව තැනක ඒ විදිහටම නැවත තියෙනවා. ඉස්සර ඒක ජනාධිපතිවරයා ආණ්ඩුවට මේ පාර්ලිමේන්තුවට කියන්න ඕනේ කියන එක. ඔව් ඒක ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ මුලින් තිබුණු මේ 19 දී තිබුණේ 19ට පෙර තිබුණු තැනක ඒක තිබුණා වෙන තැනක. ඔව්.
ඒක ඉවත් කරලා මොම් වෙන තැනක ස්ථානාන්තරිත කරා. අපි කරලා තියෙන්නේ අර නැවත ආපස්සට යනකොට 19 තිබුණු තැනින් ඉවත් කරලා 18 තිබුණු තැනට නැවත ස්ථානගත කරලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ ජනාධිපතිවරයාට ඒ සීමාව තුළ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන විධිවිධාන 20 තුලත් අන්තර්ගතයි. ඔව්. ඒ කියන්නේ ජනාධිපතිවරයා ආණ්ඩුවට පාර්ලිමේන්තුවට වගකිව යුතුයි කියන එක 20ත් අන්තර්ගතයි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ බොහෝ දෙනෙක් කතා කරපු කාරණයක් තමයි හදිසි පනත් සම්බන්ධයෙන් තිබුණු විධිවිධාන. ඔබතුමාලාගේ මේ 20 වන සංශෝධනය ගෙනාවට පස්සේ පාර්ලිමේන්තුවට සාමාන්‍ය පනතක් ගෙනෙල් එන්න 19 තිබුණ දවස් 14ක්. නමුත් ඔබතුමාලගේ 7 දක්වා අඩු කරලා තියෙනවා. ඇයි? නැවතත් අර 19ට පෙර තිබුණු තත්ත්වයට තමයි අපි ගිහිල්ලා තියෙන්නේ. 19 තිබුණු තත්ත්වය තුළ සාධනීය විදිහට අපිට හඳුනා ගන්න තිබුණු කාරණයක් ඒක. ඔබතුමා හිතන්නේ නැද්ද දින 14ක් දෙන එක හොඳයි කියලා? යම් පනතක් පාර්ලිමේන්තුවට ගේන්න කලින් මහ ජනතාවට දැනුණා. සාමාන්‍ය තත්ත්වයකටදී හොඳයි. නමුත් සමහර අවස්ථාවලදී තියෙනවා අපිට ඉක්මනට යම් නීති ගෙන්න ගන්න ඕන. නීති උදාහරණයක් ඇටියට දැන් පරණ නීතියක් තියෙනවා. ලංකාවට දැන් ඊයේ පෙරේදා අපි දැනගත්තා යම් දේවල් ආනයනය කරන්න බෑ කියලා. දැන් අපි හිතමුකෝ මේ තියෙන කොවිඩ් අනතුර තුල අපිට ඉක්මනට ආනයනය කරන්නට ඕන. ඒ නීතිය සංශෝධනය කරන්නට ඕන. ඒ නීතිය සංශෝධනය කරන්න හදනකොට මේ මහ විශාල කාලයක් යනවා නම් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා දැන් සතියක් කියන්නේ ඉතින් මේ පිළිබඳව දැනුම් දීලා පාර්ලිමේන්තුවේ මිනිස්සු ඉන්නවා. මීට ඉස්සෙල්ලත් ඔය දින 7 තියෙද්දිත් මේ සියලුම පනත් අභියෝගයට ලක් වුණා. මේ හරියට කියන්නේ මේ 19 ආවට පස්සේ තමයි මිනිස්සු උසාවිය යන්නේ. 19 ආවට පස්සේ තමයි මේ අභියෝගයට ලක් වුණා. ඊට ඉස්සෙල්ලා කවදාවත් අභියෝගයට ලක් වෙලා නැහැ කියලාද කියන්න හදන්නේ. මේ හැම පනතම ඊට ඉස්සෙල්ලා අභියෝගයට ලක් වුණා. මේකේ එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා නමුත් අපි හදිසි පනත් කියන ඒවා සමහරවිට the appropriation bill එක. දැන් අපි කියනවා මොනවද? පරිපූර්ණක ඇස්තිමේන්තුවට. ඒවට මේ මාස ගණන් අරගෙන ඒක පුළුවන් ද විසඳන්න? අමාරුවට ඉක්මනට ගේන්නට ඕන. ඉතින් ඒකට හදිසියෙන් ගෙනාවට ඒකට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් හදිසි පනත් සම්මත කර ගැනීම පැය 24ක් ඇතුළත සිදු කරගන්න පුළුවන් වපසරයක් ඔබතුමාලා නිර්මාණය කරගෙන තියෙනවද 20? ඔව් 18න් තිබුණනේ ඒක. හැබැයි ඒකේ අපි ව්‍යාතිරේකයක් ගෙනාව ඒකට. රට ගැන හිතලා. ඒ තමයි ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ දේවල් හදිසි පනතක් හැටියට ගේන්නට බෑ කියන එක. කියන්නේ ඒකත් රට කරන්න අවශ්‍ය දේවල් තමයි අපි උත්සාහ කරන්නේ. ඒ කියන්නේ රටට හදිසි අවස්ථාවේදී හදිසියෙන් යම් කිසි පනතක් ගේන්නට ඕන. ඒ පනත ගේන්න අවශ්‍ය වුණොත් එම පරිපූර්ණක ඇස්තිමේන්තුවක් ගේන්න ඕන නම් අලුත් නීතියක් ගේන්නට ඕන නම් ඒකට අවස්ථාව තියෙන්නට ඕන. ඒක මිස්යූස් අබියුස් කරන්න හොඳ නෑ. ඒක වැරදි ලෙස පාවිච්චි කරන්න හොඳ නෑ. නමුත් ව්‍යවස්ථාවක් වගේ මුළු රටටම බලපාන දෙයක් සම්බන්ධයෙන් ඒක තියෙන එක හොඳ නෑ කියලා ජනාධිපතිතුමයි අගමැතිතුමයි මට කිව්වා. ඒකට සීමා පනවන්නයි කියලා. මොකද 13 වන සංශෝධනය ගෙනාවෙත් හදිසි පනතක් හැටියට. 18 වන සංශෝධනය ගෙනාවෙත් හදිසි පනතක් හැටියට. මින් ඉදිරියට ඒක කරන්නට බෑ. ඒ සීමාවට යටත්ව තමයි අපි හදිසි පනත් ගෙනීමේ තියෙන ඒ බලය යලි ලබා ගන්න. දැන් මේ ඔබතුමාලා ගෙනලා තියෙන 20 වන සංශෝධනය සර්ව සාධාරණ සර්ව සම්පූර්ණ සංශෝධනයක් නෙවෙයි. මේ පිළිබඳව මේ වෙනකොටත් සාකච්ඡා වෙනවා. පුරවැසියන් සාකච්ඡා කරන පාර්ලිමේන්තු විපක්ෂ ආණ්ඩු පක්ෂ සියලු දෙනා සාකච්ඡා කරනවා. ඔබතුමාලා මේ වෙනකොට හඳුනාගෙන තියෙනවද මේ 20 වන සංශෝධනයේ මෙන්න මේ කියන කාරණා මහ ජනතාව තුළ සාකච්ඡා වෙන සාකච්ඡාවට බඳුන් වෙලා තියෙන කාරණාත් එක්ක පදනම මෙන්න මේ වගේ දේවල් දැන් වෙනස් වෙන්න ඕන කියලා. දැන් අපි හඳුනාගෙන තියෙනවා. හඳුනාගත්තට පස්සේ ඉතින් ඒක වෙනස් විය යුතු නැද්ද කියන එක තීරණය කරන්නට ඕන අපේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම. දැන් මම ඒක හඳුනාගෙන තියෙන දේවල් ලයිස්තුගත කරලා ආණ්ඩු පක්ෂයට ජනාධිපතිතුමාගේ මූලිකත්වයේ යටතේ අපි ඉදිරිපත් කරනවා. ඒ වයින් යම් මේකෙන් බලාපොරොත්තු වෙන්නෙත් ඒකනේ. ජනතාවකට මැදිහත් වෙන්නට ඕන. ජනතාව එක සමාලෝචනය කරන්න ඕනේ. ශ්‍රේෂ්ඨාධිකරණය සමාලෝචනය කරන්නට ඕන. පාර්ලිමේන්තුවේ තර්ක කරන්නට ඕන. ඉතින් යම් කිසි දේවල් තියෙනවා නම් අපිට අර කමිටු අවස්ථාවේ කියලා කියන්නේ ඒ අවස්ථාවේදී මේ සංශෝධන ඉදිරිපත් කරන්නට පුළුවන්. ඒතෙන් අපි විවෘත මනසකින් ඉන්නේ සම්බන්ධයෙන්. අධිකරණ ඇමතිවරයා විදියට ඔබතුමාලා දැන් මේ 20 ගේන ඔබතුමාලට මේ 20 තියෙන අන්තර්ගතය පිළිබඳව මනා කියවීමක් තියෙනවා. අනෙක් පැත්තෙන් මේ ඔබතුමා සඳහන් කරපු කාරණේම මේ 20 ගේන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම තුල රට ඉස්සරහට අරගෙන යන්න කියන කාරණය විධායකයට ක්‍රියාත්මක වෙන්න තියෙන බාධා ඉවත් කිරීම සඳහා 19 ඉවත් කරලා 18 තිබුණු යම් කාරණාත් එක්ක යලි 18ම 20 විදිහට ඔබතුමාලා සම්මත කර ගැනීම. මේ 20 ඔබතුමාලාගේ අපේක්ෂාව කොච්චර කාලයක් මේ රටේ ක්‍රියාත්මක කරන්නද? දැන් ඇත්තටම දැන් තියෙන්නේ 20ක් දැම්මම පැච් 20ක් දාපු
ටයර් එකක්. දැන් මේක තමයි අන්තිම පැච් එක ඔකට ගහන්න පුළුවන්. නෝ පැච් එකක් ගැහුවේ නැත්තම් දැනට හුලං ගිහිලා තියෙන්නේ. හරි අමාරුවෙන් අර පදවගෙන යන්නේ. ඉතින් මේ වහාම පැච් එකක් දාන්න තමයි මේ විශ්ස ගේන්නේ. ඉතින් මේ පැච් එකත් එක්ක අපිට දීර්ඝ කාලයක් දුවන්නට බෑ. අපි මේ අලුත් ටයර් එක මිලදී ගන්න උත්සාහ කරන්නේ. ඒකට තමයි අලුත් ව්‍යවස්ථා සම්පාදනය කිරීම සිද්ධ වන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මගේ අපේක්ෂාව හැටියට අවුරුද්දක පමණ කාලයක් ඇතුළත අලුත් ව්‍යවස්ථාවක් මේ රටට ගේන්නට ඕන. අවුරුද්දක් ඇතුළත. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ඉදිරි අවුරුදු 4 රට පාලනය කරන්න තුන්වන ජනරාජ්‍ය ව්‍යවස්ථාවත් එක්ක. අපේ දැනට තියෙන බලාපොරොත්තු එහෙම තමයි. ඔබතුමා අධිකරණ ඇමතිවරයා විදිහට තුන්වන ජනරාජ්‍ය ව්‍යවස්ථාවක් අපේ රටට හඳුන්වා දෙනවා නම් ඒ වෙනුවෙන් වෙන මූලික අධ්‍යයනයන් සඳහා කණ්ඩායමක් පත් කරලා තියෙනවා නම් ඔබතුමාගේ හැදෑරීමත් එක්ක පහුගිය කාල සීමාව තුළ 78 මෙපිට අපේ රටේ ඉදිරි ගමන් මඟ ආපු ගමන් මඟ තුළ රට මේ මොහොතේ නැවතිලා තියෙන තැන ඉස්සරහට අරගෙන යන්න අතීත භාවිතාව තුළ අපිට බාධා වෙච්ච තැන් ඔබතුමාලා හඳුනගෙන තියෙනවද 78 ව්‍යවස්ථාව තුළ බාධා වෙච්ච දේවල් කීපයක් අපි හඳුනගෙන තියෙනවා. 78 ව්‍යවස්ථාව තුළ දැන් සමහර දැන් මුලින් කියපු ආකාරයට දැන් 19 සංශෝධනයෙන් ඉදිරිපත් කරපු දේවල් තියෙනවා. ඒ අරුණම දැන් බලය බෙදීම පිළිබඳව හා ඒ බලය බෙදීමේ ඒකකයේ පිළිබඳව යම්කිසි සාකච්ඡා පවත්වාගෙන යනවා. විවිධ මත තියෙනවා සමාජය තුළ. ඒ හා සමානවම විශේෂයෙන්ම ඡන්ද ක්‍රමය පිළිබඳව විශාල සාකච්ඡාවක් තියෙනවා. සමානුපාතික ඡන්ද ක්‍රමය මනාප ඡන්ද ක්‍රමය ලංකාවට සුදුසුද නැද්ද කියන එක පිළිබඳව. එය මිශ්‍ර ක්‍රමයකට යා යුතුද කියන එක පිළිබඳව. දිනේෂ් ගුණවර්ධන කමිටුව විසින් යෝජනා කරපු යම් යෝජනා තියෙනවා. ඒවා සාකච්ඡා කළ යුද්ධ පිළිබඳව. එතකොට ජනාධිපතිවරයාගේ මුක්තිය පිළිබඳව සම්ප්‍රම් කරුණු. නඩු පැවරීම සම්බන්ධයෙන් යම් කරුණු ඉඳලා උඟක් කරුණු තියෙනවා. එතකොට මම හිතනවා ඉදිරියට ඒව සාකච්ඡා වෙයි. එක එක්කෙනාට විවිධ වූ අදහස් රාශියක් තියෙනවා. ඒක සාධාරණයි. හැමෝම එක හා සමාන විදියට හිතන්නට ඕනේ නැහැ. නමුත් අවසාන වශයෙන් අපිට එකඟ වෙච්ච තැන් ටික එකතු කරගෙන එක රටක් හදාගන්න පුළුවන් නම් එක ජාතියක් හැටියට අපිට නැගී සිටින්න පුළුවන් නම් සියලුම ශ්‍රී ලාංකිකයෝ මේක මගේ රට මේ මගේ ව්‍යවස්ථාව කියලා අභිමාණයෙන් පෙන්වන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්. ඉතින් අභියෝග රාශියක් තියෙනවා. මම හිතනවා සංශෝධනය විය යුතු සහ අලුතින් හිතිය යුතු තැන් රාශියක් තියෙනවා. ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡාව තුළ පළාත් සභා මැතිවරණය පිළිබඳව යම් කතිකාවතක් තියෙන එක පැත්තකින් ඒක අවශ්‍ය කියලා කියන කණ්ඩායමක් ඉන්නවා, අනවශ්‍යයි කියලා කියන කණ්ඩායමක් ඉන්නවා, අධ්‍යයනය කරන කණ්ඩායමක් ඉන්නවා. පළාත් සභා මැතිවරණය තුන්වන ජනරාජ්‍ය ව්‍යවස්ථාවෙන් පස්සේයිද 20න් පස්සේයිද? ඔබතුමාලා අභ්‍යන්තරයේ වෙන සාකච්ඡාව? අභ්‍යන්තරයේ මාත් එක්ක නම් එහෙම නිල වශයෙන් කිසිම සාකච්ඡාවක් සිද්ධ වෙලා නැහැ. විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ මැතිතුමා හෝ වෙන කවුරුත් එහෙම මට ඒ පිළිබඳව සඳහන් කරලා නැහැ. මේ වෙලාවේ අපේ උනන්දුව තියෙන්නේ 20 වන සංශෝධනයට සහ අලුත් ව්‍යවස්ථාව සම්බන්ධයෙන්. ඔබතුමා සඳහන් කරා අලුත් ව්‍යවස්ථාවේදී බලය බෙදීම කියන කාරණය පිළිබඳව ටිකක් ගැඹුරින් කතා කරනවා කියලා. 13 ඉවත් කිරීමක් පිළිබඳව ඔබතුමාලගේ අභ්‍යන්තරයේ සාකච්ඡාවක් තියනවාද? එහෙම නැත්නම් දැන් ඔබතුමා ව්‍යවස්ථාවක් සාකස් කරන තැනක හිටියොත් නැත්නම් ඔබතුමාගේ යෝජනාවක් අපේක්ෂා කළොත් ඔබතුමා ලබා දෙන චෝදන මේ යෝජනාව මොකක්ද? මං කිව්වේ ඒ පිළිබඳව සලකා බැලිය යුතුයි කියන එක. ඉඳා සලකා බැලිය යුතුයි බලය බෙදීමක් අවශ්‍යද නැද්ද කියන එක පිළිබඳව මටත් ඒ පිළිබඳව එම පූර්ව නිගමනයක් මගේ ඔළුවේ නැහැ. ඒක සියලු පාර්ශවයන් අධ්‍යයනය කරලා මම කියව ඉන්ක්ලූසිව් එකක් කියන එක. අපි ඒකෙන් අදහස් කරන්නේ සමදනාට පිළිගත හැකි කියන එක. නැතුව මේ එක කොටසකට විතරක් පිළිගත හැකි විසඳුමක් අනිත් කොටස වෙත බලහත්කාරයෙන් ඔබවනව වෙනුවට සමදනාට පිළිගත හැකි විසඳුමකට යන්න පුළුවන් නම් මම විශ්වාස කරන්නේ ඒක. ඒ මගේ හැටි. මම හැමදාම විශ්වාස කරේ ඒක. ශ්‍රී ලාංකීය එකමුතු ශ්‍රී ලංකාවක් සියලු දෙනාටම තමන්ගේ මව්බිම කියලා බය නැතුව කිය හැකි ශ්‍රී ලංකාවක්. එතනට යා යුතුයි කියන තැන තමයි මම ඉන්නේ. අර එක රටක් එක නීතියක් කියන කාරණය සම්බන්ධයෙන් පහුගිය කාලේ සාකච්ඡා කරානේ. ඔබතුමාට අභියෝගයක් නෙවෙයිද එක රටක් එක නීතියක් කියන තැනට බහු ආගමික බහු සංස්කෘතික රටක ඉන්න සියලු දෙනා අරගෙන එන්න. අපි දන්නවා තේසවලාමේ නීතිය යාපනයේ කේන්ද්‍ර කරගෙන යනවා. ශරියා නීතිය ක්‍රියාත්මක වෙනවා.
අපේ රටේ අනිකුත් නීතිත් ක්‍රියාත්මක ශාරියා නීතියම ක්‍රියාත්මක වෙන්නේ ඒක බොරුවක්. මේක මිනිස්සුන්ගේ මිනිස්සුන්ගේ ඔළුවට දාපු මිත්‍යාවක්. ශාරියා නීතිය කොහෙද ක්‍රියාත්මක වෙන්නේ? ලංකාවේ තියෙනවා මුස්ලිම් නීතිය කියලා එකක්. ඒක ශාරියා නීතිය නෙවෙයි. ඒක පුද්ගල නීතියක්. ලංකාවේ ශාරියා සියලුම නීති අපි කියමු ලංකාවේ තියෙන සියලුම නීති ශ්‍රී ලාංකීය නීති. අපි කියමු සමාගම් නීතිය, කොන්ත්‍රාත් නීතිය, අපරාධ නීතිය මේ හැම දෙයක් සම්බන්ධ. එකම දෙයයි වෙනස් වෙන්නේ. ඒ පුද්ගලයන් Taman අතර පුද්ගලයන් අතර තියෙන ඒ කියන්නේ මේ අපි කියනවා පර්සනල් ලෝස් කියලා. පුද්ගල නීතිය කියලා කියනවා. ඒ කියන්නේ තමුන්ගේ විවාහය හා විවාහය දික්කසාදය සහ ටෙස්ටිමෙන්ටරි ඒ කියන්නේ ටෙස්ටමෙන්තුව පිළිබඳ වූ කියන්නේ මුස්ලිම් නීතිය කියලා එකක් තියෙනවා. ඒක ශරියා නීතිය නෙවෙයි. ලංකාවටම ආවේනික වූ මුස්ලිම් නීතියක් ක්‍රියාත්මක වෙනවා. එතකොට තේසවලාමේ නීතිය කියලා එකක් ක්‍රියාත්මක වෙනවා. උඩරැටියට උඩරට නීතිය ක්‍රියාත්මක වෙනවා. බෞද්ධ විහාර හා දේවාලගම් පනත ක්‍රියාත්මක වෙලා බෞද්ධ විහාරගම් දේවාල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේවා සියල්ල එකරයින් ඉවත් සම්පූර්ණයෙන්ම නැති කරලා දාලා නීතියක් ගේනවද? එහෙම නැත්නම් මේකෙන් වෙන අයට එළිය දැන් මම කියමුකෝ මගේ ටෙස්ටමෙන්තු නීතිය මේ කියලා. දැන් මගේ ඉස්ලාම් ආගමට අනුව මම මැරුණම අන්තිම කැමැති පත්‍රයකින් තොරව මගේ දේපල කාටද යන්න ඕන කියන එක. ඉතින් ඒක අනිත් මිනිස්සුන්ට ඇති ප්‍රශ්නයක් නෑ ඒකේ. ඉතින් අපි එතනට අත ගන්න ඕනද? නමුත් සමහර දේවල් තියෙනවා මේක අනිත් අයට බලපාන. දරුවෙක් අවුරුදු 15ක දරුවෙක්ව 14ක දරුවෙක්ව කසාද බන්දලා දෙන්න පුළුවන්ද? ඒ දරුවාගේ අනාගතයට මොනවද වෙන්නේ? එතකොට ඒවා වෙනස් වෙන්නට ඕන. මම හිතනවා මේ පිළිබඳව පුළුල් අධ්‍යයනය. ඒවා පොදු නීතියකට ගොනු කරන්න පුළුවන්ද? එකම නීතියකට ගොනු කරන්න පුළුවන්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් එකතු වෙලා අර යම් යම් දැන් අවුරුදු 10 මම පෞද්ගලිකව විශ්වාස කරනවා අවම විවාහ වයස අවුරුදු 18කට උස්සන්න ඕන කියලා සියලුම දෙනාගේ. ඒ මම විශ්වාස කරන ආකාරයයි. ඉතින් ඒක පිළිබඳව විවිධ මතවාද අපේ සමාජය තුලත් මුස්ලිම් සමාජය තුලත් තියෙනවා. ඉතින් ඒ කතිකාවන් තියෙනවා. ඉතින් ඒක ලේසි නෑ. ඒකයි මම කියන්නේ මේක එකතු කරගෙන මේක කරගෙන යනවා කියන එක කතා කරන තරම් ලේසිත් නෑ. බලමු අපි ඉස්සරහට මොනවද වෙන්නේ. කාති උසාවි සම්බන්ධයෙන් පහුගිය කාල සීමාව තුළ කතා කරා ටිකක් වැඩිපුර අලිසත්‍රි මැතිතුමනි. කාති උසාවි වල භාවිතාව සහ ඉදිරියේදී ඔබතුමා ඒ භාවිතාව නිවැරදි කරන්න හරි නැත්නම් කාති උසාවි අහෝසි කරලා පොදු නීතිය යටතට ගේන්න හරි වැඩපිළිවෙලක් තියෙනවද? මොකක්ද ඔබතුමාගේ යෝජනාව? කාති උසාවිය පිළිබඳව අපි ගැඹුරින් සලකා බලාගෙන යනවා. කාති උසාවිය අවම වශයෙන් කියන එක දැන් ඔබතුමා කියන ආකාරයට මගේ පෞද්ගලිකව යම් යම් මතවාද තියෙනවා. නමුත් ඊට වඩා උඩින් තව මතවාද තියෙනවා එක පැත්තක අන්තවාදයක. තව අන්තයක තවත් මතවාද තියෙනවා. මේ කොහොමද මේව කළමනාකරණය කරගන්නේ කියන එක කතා කරන තරම් ලේසි නෑ. නමුත් අවම වශයෙන් කාති උසාවිය දැඩි ප්‍රතිසංශෝධනයකට ලක් විය යුතුයි කියන තැන මම ඉන්නවා. කාති උසාවි පද්ධතියක් අවශ්‍යද අපේ රටට? ඒක තමයි දැන් හැම දෙනාටම අන් අයගේ විශ්වාසයන් ආගම් මිත්‍යාවක්. ඒක තමයි ඇත්ත. අපි කොච්චර කිව්වත් මේ නැත්තම් ඒකනේ අපි වෙනස් ආගම් අදහන්නේ. දැන් ඒක සිංහල මිනිස්සුෙක්ගෙන් මුස්ලිම් නොවන පුද්ගලයෙක්ගෙන් ඇහුවම තාමත් පහසු උත්තර දෙන්න නෑ අවශ්‍ය නෑ කියලා. හැබැයි මුස්ලිම් මිනිස්සුෙක්ගෙන් ඇහුවොත් ඒක 99% හිතන්නේ මේ අපිට ආගමත් එක්ක බැඳිච්ච දෙයක්. මේ අපි අවුරුදු 200ක් 300ක් විතර භුක්ති විඳ දෙයක්. මේකෙන් අනුත් මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ. මේකේ අඩුපාඩු තියෙනවා නම් මේක විසඳ ගන්න ඕන කියන තැන ඉන්නේ. මේ දෙක අතර ලොකු ගැටුමක් තියෙනවා. ඒ හින්දා තමයි මේක දැන් මොකද ඔක කාති උසාවිය අවශ්‍ය කරනවා නම් ඒ ක්‍රමයක් හැටියට සම්පූර්ණයෙන්ම අවශ්‍ය කරනවා නම් එහා සමගාමීවම උඩරට නීතියත් ඉවත් වෙන්නට ඕන. එහා සමගාමීවම තෙසවලාමේ නීතියත් ඉවත් වෙන්න ඕන. එහා සමගාමීවම තවත් තියෙන විවිධ නීති තියෙනවා. දැන් සාමාන්‍ය නීතියට ව්‍යාතිරේක වෙච්ච නීති. ඉතින් මේවා සියල්ල දෙස එක පැත්තට බලන්නට ඕන. ඒක කියන තරම් ලේසි නෑ. නමුත් යම් සාධනීය තැනකට අපි මේවා කළමනාකරණය කරගෙන ඉදිරියට අරගෙන යන්නට අවශ්‍ය පසුබිමක ඉන්නවා. සමහර වෙලාවට මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සම්බන්ධයෙන් යම් චෝදනා තිබුණා පහුගිය කාලේ. විශේෂයෙන්ම ස්වාධීන අධිකරණයක් පිළිබඳව කතා කරන්නේ.
බාහිර පුද්ගලයන් ඍජුව සහ වක්‍රව අධිකරණයට එල්ලලා තියෙන බලපෑම් පිළිබඳව යම් හඬපට වලින් එල්සබ්‍රි මැතිතුමනි අපිට අහුණා. ඔබතුමාලත් යම් තැන්වලදී ඒවට පිළිතුරු ලබා දුන්න චෝදනා කළා. අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් සහ අධිකරණයේ ගොඩ ගැහිලා තියෙන නඩු ඉක්මනින් විභාග කිරීම සඳහා වන ක්‍රියාපටිපාටියක් නිර්මාණය කිරීමත් යුගයේ අවශ්‍යතාවයක් බවට පත් වෙලා තියෙනවා. ඒ පිළිබඳවත් ගැඹුරින් සාකච්ඡා කළා. මොකක්ද ඔබතුමාගේ තියෙන වැඩපිළිවෙල? අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් කතා දෙකක් නෑ. ඒ අනිවාර්යයෙන් මේක ස්වාධීන වෙන්නට ඕන. ඒක කිසිදු ආකාරයක ඍජු හෝ වක්‍ර කිසිදු ආකාරයක බලපෑමක් සිදු නොවිය යුතුයි. අවාසනාවකට වගේ හැබැයි අපේ රටේ අධිකරණයේ මම අවුරුදු 25ක් පූර්ණ කාලීනව රැකියාව නියැල හිටියා. ඉතාමත්ම ක්‍රියාශීලී ලෙස ලංකාවේ පසුගිය කාලයේ තිබුණු පැටියෙන්ම මතභේදයට තක්කුණු නඩු රාශියක දෙපැදිහත් වුණා. මට එකක් කියන්න පුළුවන් වගකීමෙන් යුතුව අපේ රටේ අධිකරණයේ විශාල ප්‍රමාණයක් වූ විනිශ්චයකාරවරු තාමත්ම ස්වාධීනයි. නිර්භයව තමන්ගේ හිතට එකඟව හෘද සාක්ෂියට අනුකූලව කරුණු කර්ණා කරන අය යම් ප්‍රතිශතයක් ඔබ දැක්කා ඉතා සුළු ප්‍රතිශතයක් යම් වැරදි තීරණ තීන්දුවලට සහ අනවශ්‍ය දේවල් වලට පැටලිලා තිබුණා. ඔවුන්ට විශාල බලපෑම් සමහර අය කරලා තිබුණ අපරාධ මේ අනවශ්‍ය විදියට ඒවා සිදු නොවිය යුතුයි. ඒකට අවශ්‍ය දැන් ඒක එක පැත්තක් විතරයි. සමහර අවස්ථාවලදී ඔවුන්ට තමන්ගේ නඩුවක් අහන්න දෙන්නේ නැහැ. පත්තර වලින් ලියනවා, වෙබ්සයිට් වලින් ගහනවා. විශාල විහිළුවක් මේක. ඉන්න මේ සියලු පැති වලින් එන මේ බලපෑම් නවත්තලා ඔවුන්ට පක්ෂපාතීව ස්වාධීනව තමන්ගේ වැඩ කටයුතු කරගෙන යාම සඳහා සුදුසු වාතාවරණයක් සැකසිය යුතුයි. නැත්නම් මේක ලැජ්ජාවක්. මේ 21 වන සියවසේ අධිකරණයට ඍජුව හෝ වක්‍රව බලපෑම් සිදු වෙනවනම්. අනිත් පැත්තෙන් ඔබ ආපු එක ඊට සමානවම ඊට වඩා බරපතල ප්‍රශ්නයක් මම හිතනවා. මේ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳව ඔබ මගෙන් ඇහුවොත් පෞද්ගලික මගේ මතය මොනවද කියලා ඇහුවොත් එම යම් ව්‍යාචරයකට යටත්ව ඉතා හොඳ තත්වයක තියෙනවා ස්වාධීන. නමුත් ස්වාධීනත්වය පමණක් ප්‍රමාණවත් නැහැ. අපි ඉංග්‍රීසියෙන් කියනවා efficacy කියන එක. ඒ කියන්නේ ඒකේ ක්‍රියාකාරීත්වය කොච්චර ඉක්මනට නඩුවක් තීන්දුව වෙනවද? කොච්චර ක්‍රියාශීලී විදිහට නඩුවක් තීන්දුව වෙනවද? කොච්චර අඩු වියදමකින් මේක සිද්ධ වෙනවද කියන එක පිළිබඳව. ඒකෙන් නම් අපි ඉන්නේ ඉතාමත්ම පහළ තැනක. දැන් ලෝකයේ තියෙනවා නිර්ණායක doing business index කියලා එකක් තියෙනවා මේ World Bank එකේ. ඒ කියන්නේ කොච්චර බිස්නස් එකක් කරන්න කොච්චර සාධනීයද හොඳද කියලා රටක්. අපි ඉන්නේ 99 වෙනි තැන. මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ 2018 හිටියේ අපි 112 වෙනි තැන. දැන් අපි දිනු වෙලා නැහැ මේ අවුරුදු දෙකේ. අනිත් අය පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. මේ ඒ හින්දා මේ අපිට ඒ කාලය පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. තව එකක් තියෙනවා time taken to enforce a contract කියන එක. ඒ කියන්නේ නඩුවක් යම්කිසි පුද්ගලයෙක් අතර ගිවිසුම් ඇති කරනවත් තරම් ප්‍රශ්නයක් මතුවුණා නම් ඒක ක්‍රියාත්මක කරලා සහනයක් ලබා ගැනීමට කොච්චර කල් යනවයි කියන නිර්ණායකයක් තියෙනවා. ඒකේ අපි ඉන්නේ 2018 රටවල් 196 165 වෙනි ස්ථානයේ. ඒ හින්දා ඔබ කියපු ආකාරයට විශාල නඩු ප්‍රමාණයක් තියෙනවා. ඊයේ පෙරේද මම ලක්කු සංඛ්‍යා ලේඛන අනුව 2019 වර්ෂයේ අවසානයේදී ලංකාවේ නඩු තිබුණා 7,68,000ක්. ලංකාවේ නීතිඥ විනිශ්චයකාරවරු ඉන්නේ 340යි. නඩු උසාවි තියෙන්නේ 260යි. මේ විශාල අභියෝග. ඉතින් මේවා අපි කියපු තරම් ලේසියට එක දවසින් වෙනස් කරන්න පුළුවන් නෙවෙයි. යල්පින් කියන නීති තියෙනවා. තාක්ෂණය අපි අරගෙන නැහැ. ඉතින් මම දන්නවා ඒක අභියෝග විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපි උත්සාහ කරන්නේ ඒක හින්දා තමයි මම මේක මේ අධිකරණ ඇමති ධුරය මම බාරගත්තේ වෙන මොනක්වත් හින්ද නෙවෙයි. ව්‍යවස්ථා හදන්නවත් මේ පෞද්ගලිකව මම වැඩියෙන්ම හිතුවේ මට මේක කරන්න පුළුවන් කියලා මේ ශාස්ත්‍රයේ නඩු ප්‍රමාදයට විසඳුම් හොයන්න. ඒක තමයි මගේ පැෂන් එක. ඔය ඒ විසඳුම මොකක්ද කියලා මම ඔබතුමාගේ අහන්න දැනට කරලා තියෙන අධ්‍යයනයත් එක්ක. විසඳුම අර කියපු ආකාරයට එක වචනයකින් දෙකකින් කියන්නට බෑ. නඩුකාරවරු ප්‍රමාණය වැඩි කරන්නට ඕන. උසාවි ගාන වැඩි කරන්නට ඕන. අලුත් අධිකරණ පද්ධතියක් අවශ්‍යද? තියෙන අධිකරණ පද්ධතිය ශක්තිමත් කරන්නට ඕන. ප්‍රමාණය වැඩි කරන්නට ඕන. යල්පැන ගිය නීති ඉවත් කරන්නට ඕන. අලුත් නීති හඳුන්වලා දෙන්නට ඕන. ඩිජිටල් කරණයකට යන්නට ඕන. ඊ-ෆයිලින් නැති කරන්නට ඕන. මම දන්නවා කරන්න ඕන දේ. නමුත් අපිට ඒ අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මේ
ඉතාමත්ම අහිතකාරී ආර්ථික පසුබිම තුළ සාසා ගන්න පුළුවන්ද? ඒ සඳහා අවශ්‍ය රිසෝසස් අපි ගාව තියෙනවද කියන පිළිබඳව පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ. අපි හැමෝම දන්නවනේ මේ අලුතින් මුදල් යොදවන්න පුළුවන් ආර්ථිකයක් මේ රටේ නෑ මේ වෙලාවේ. හැමෝම ලොකු අභියෝගයකට ලක් වෙලා තියෙන කාල පරිච්ඡේදයක්. නමුත් කරන්න පුළුවන් දේවල් තියෙනවනේ අපිට. ඒ ටික අපි කරනවා. අලුත් නීති හඳුන්වලා දෙන එක, නීති ක්‍රමය වෙනස් කරන එක, ඩිජිටල් කරණයකට පාර කපලා මුල්ගල් පිරන එක. ඉතින් කරනවා කියනවට වැඩිය කරලා පෙන්නුවොත් හොඳයි කියලා මම හිතනවා. ඒ හින්දා මම අපි වැඩ පටන් ගන්න අවශ්‍ය පසුබිම සකස් කරගෙන යනවා. ඔබතුමාගේ ඉලක්කය කොයි කාලෙ වෙනකොට මේක යථාවත් කරලවලා සීග්‍රෙන් නඩු අහන අධිකරණයක් නිර්මාණය කිරීමද? කොච්චර කාලයක් ඒ සඳහා ඔබතුමා අපේක්ෂා කරනවද? ඇඟට දැන්න වෙනසක් කරන්නට නම් මුදලුත් ලැබුණා නම් අවම වශයෙන් අවුරුදු 3ක් යයි. අපි බලාපොරොත්තු වෙන ඉලක්කයට යන්න දැන් අපි 99 වන ස්ථානයේ තියෙනවා නම් අවම වශයෙන් අපිට 30කට අඩුව තැනකට යන්න පුළුවන් නම් අපි ලොකු ජයග්‍රහණයක්. අවුරුදු 10කින් එතනට යන්න පුළුවන් නම් මම නම් සෑහීමකටපත් වෙනවා. අපේ අවුරුදු 5 ඉවර වෙනකොට අපිට 50ක් ඇතුළට යන්න පුළුවන් නම් විශාල ජයග්‍රහණයක්. මේ වෙනකොට ලංකාව තුළ සංවිධානාත්මක අපරාධ මැඩලීම වෙනුවෙන් සහ අනෙක් පැත්තෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වෙන භාවිතාව අවම කරන්න රජය ක්‍රියාත්මක වන ආකාරය අපිට දකින්න හැකියාව ලැබෙනවා පොලිසිය මැදිහත් වෙමින්. ඒ සඳහා වන නෛතික ප්‍රතිපාදන සීමා සහිතවද නැත්නම් ඒවා ප්‍රමාණවත්ද? අනෙක් පැත්තෙන් ඒ සඳහා අලුතෙන් නීති සකස් කළ යුතුයිද කියන කාරණේ සම්බන්ධයෙන්ොත් මේ වෙලාවේ සාකච්ඡාවක් සිද්ධ වෙනවා රටේ. අපි මේ පිළිබඳවත් විමසමු. ඊට කලින් අපිට කෙටි විරාමයකට අවසර දෙන්න. වාරණය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස තීරණය. අද අපි තීරණයට ආරාධනා කළේ අපේ රටේ ගරු අධිකරණ අමාත්‍යතුමන්ට, ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමන්ට. අපි කරුණුකාරණා ගණනාවක් පිළිබඳව කතා කළා. විරාමයට යන්න කලින් මම ඔබතුමාගෙන් ප්‍රශ්න කරනවා කියලා කිව්වේ මේ සංවිධානාත්මක අපරාධ මර්ධනය කිරීම වෙනුවෙන් සහ අපේ රටට එන මත්ද්‍රව්‍ය පාලනය කිරීම වෙනුවෙන් සහ මත්ද්‍රව්‍ය වලින් තොර රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් මේ තියෙන නෛතික ප්‍රතිපාදන සීමා සහිතද නැත්නම් ඒවා සීමා රහිතද? එහෙම නැත්නම් ඒවා ප්‍රමාණවත්ද? අලුතෙන් දේවල් ගේන්න ඕනද? අධිකරණ ඇමතිවරයා විදිහට ඔබතුමාගේ අධ්‍යයනය මොකක්ද? අත වශයෙන්ම නීතිමය රාමුවේ කියන එක නීතියත් ඉවෝල්විං එකක්. ඒ කියන්නේ දිගටම අපි කියන්නේ ප්‍රගමණය වෙන එකක්. එක තැනක නවතින්නට බෑ. අලුත් දේවල් හැදෙනවා. දැන් උදාහරණයකට අද අපි සාකච්ඡාවක් තිබ්බා. අතිගරු ජනාධිපතිතුමත් එක්ක මේ පිළිබඳව ඔබ අහන ප්‍රශ්නේ සම්බන්ධයෙන්. දැන් ඒකෙදි විවිධ දේවල් සාකච්ඡාවට භාජනය වුණා. එකක් තමයි රිමාන්ඩ් ගත කරන්න පුළුවන් අපේ කැපැසිටි එක ධාරිතාව 11000යි. දැන් ඉන්න 30000. කොහොමද අපි තියාගන්නේ? එතකොට අලුතින් අපිට බන්ධන හදන්න පුළුවන්ද? කොච්චර කාලයක් ඒව හදන්න යනවද? අලුතින් බන්ධනාගාරයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා බලය කොහොමද ලැබෙන්නේ? මේවා සාකච්ඡා කරා. ඒ සාකච්ඡා අතරතුරදී ආවා දැන් අපිට තියෙනවා හෙරොයින් පිළිබඳව යම් කරුණු මේ ඒ අන්තරාදායික මේවා පිළිබඳ තියෙන පනතේ. නමුත් අයිස් පිළිබඳව නෑ. ඉතින් මේවා අයිස් කියන එක අපි දැනන් හිටියෙත් නෑ. ඒ කාලේ වෙනකොට. ඉතින් අයිස් ඒවට කොහොමද වෙනස් වෙන්නේ? ඊට පස්සේ තව එකක් තියෙනවා ග්‍රෑම් 2කට අඩු නම් මහේස්ත්‍රාත් අධිකරණේ නඩු දාන්න පුළුවන්. නමුත් ග්‍රෑම් 2කට ඒ කියන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නන් අතර වෙනසක් තියෙනවද? එතකොට ඇබ්බැහි වූ පුද්ගලයන්ව මත්වාරම් ජාවාරම්කාරයොත් එක්ක එකට රිමාන්ඩ් බාත කරොත් එම මේ හැබ්බැහි වෙච්ච පුද්ගලයාත් එළියට එන්නේ ජාවාරම්කාරයෝ හැටියටද කියලා විවිධ ශේෂ්ත්‍ර රාශියක් පිළිබඳව අපි අධ්‍යයනය කරා. අද දිනත් පැය දෙකක විතර සාකච්ඡාවක් තිබුණා ජනාධිපතිතුමත් සමග. මාත් පැමිණ සිටියා. වෙනත් ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරීන් සියල්ල බන්ධනාගාර නිලධාරීන් මම ඇවිල්ලා හිටියා. ඉතින් අපි මේක ඉතාමත්ම අපි බලන්නට ඕන මේ ප්‍රශ්නයට දීර්ඝකාලීනව කොහොමද විසඳුම් දෙන්නේ කියන එක. දැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක් ඉන්නවා. පොලිසිය හිතනවා ඌ අල්ලගත්ත නම් වැඩේ හරි කියලා. නමුත් ඒ කොටසක් විතරයි. ඌ අල්ලගත්ත ගමන් ඔහු යන්න ඕන බන්ධනාගාරයට. දැන් බන්ධනාගාරයේ දැන් සීමාව ඉක්මවලා ගිහිල්ලා තියෙනවා. ඒක බන්ධනාගාරයේ තුල කොහොමද ඌව පාලනය කරගන්නේ? බන්ධනාගාරයේ කොහොමද උන්ට ඉඩ දෙන්නේ? බන්ධනාගාරයේ ඉවර වුණාට පස්සේ පොලිසියෙන් අල්ලලා උසාවියට දානවා. උසාවියට දැම්මට පස්සේ
මොවුන්ට උසාවියෙන් කොහොම කොච්චර ඉක්මනටද නඩු අහන්න පුළුවන් වෙන්නේ. ඉවර වුණාට පස්සේ උන්ට දඬුවම් දුන්නාම ඔවුන් නැවත දඬුවම් කරාට පස්සේ සිරගත කරගන්නේ කොහොමද? එළියට දැම්මට පස්සේ උන් යලි පුනරුත්ථාපනය කරන්නේ කොහොමද? පුනරුත්ථාපනය කරේ නැත්නම් යලි යන්නේ මේ පරිසරයට නම් තවත් නැවත වතාවක් වුන් අල්ලනවා. මේක මා විශාල ප්‍රශ්නයක්. ඉතින් අපි කියන තරම් ලේසි නෑ. හැබැයි අපි මම හිතනවා ඕවරෝල් අප්‍රෝච් එක දැන් තියෙනවා. දැන් ජනාධිපතිතුමා අද කතා කරාම අපිට පෙනුන ආකාරය තමයි මේ සියල්ල පිළිබඳ හොඳ අවබෝධයකින් එතුමා ඉන්නවා. ඉතින් මම හිතනවා දැන් මේ වෙලාවේ අපිට උඟක් අමාරු වුණාට අපිට අර සැපයුම් ටික අඩු කරගන්න පුළුවන් නම් මේ ඇතුලේ ඉන්න කට්ටියව මැනේජ් කරගන්න පුළුවන් නම් සැපයුම් අඩු කරාම අලුත්ෙන් එකට මැදිහත් වෙන ප්‍රමාණය අඩු වෙන්න ඉඩ තියෙනවා. එන ඒකයි අපේ බලාපොරොත්තුව. එතනින් එහෙම් පිටින්ම ඒක නවත්තලා මේ ඉන්න ටික කළමනාකරණය කරගෙන අර එළියට ගියත් ආයෙත් කුඩු නැති තැනකට අපිට යවන්න පුළුවන් නම් වුණා මේක කළමනාකරණය කරගන්න පුළුවන් වෙයි. අභියෝග රාශියයි. දැන් ඒකේ ඔබ දන්නවා අර අපි කියන්නේ වැටත් නියරත් ගෝයන්කයි නම් කාට කියන්නද මේ අවනඩුව කියලාද මේ රටේ අපේ පබ්ලික් සර්විස් එකේ හුඟක් අය 99% තාමත්ම අවංකව දැඩි කැපවීමෙන් තමන්ගේ රාජකාරිය ඉටු කරනවා. පොලිසිය නිලධාරීන් තමයි ලක්ෂයක් විතර ඉන්නවා. හැබැයි කීප දෙනෙක් ඉන්නවා මේකට මැදිහත් වෙලා ඉන්නේ නැති. උන්ගෙන් කොහොමද මේක බේරගන්නේ? දැන් නාකොටික් අය මේකට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට සම්පූර්ණ පොලිස් දැන් ඊට පස්සේ FTF එකේ කීප දෙනෙක් අතරම CCD එකේ නද වංශයක් අතර. ඊට පස්සේ අපේ අමාත්‍යාංශය යටතේ තමයි තියෙන්නේ රස පරීක්ෂක. එතනින් පුද්ගලයන් දෙන්නෙක් ඔවුන් අර පරීක්ෂා කරන අය නෙවෙයි අර කේස්ලා. නමුත් මේ ওই විදියට මේක මුළු රටම වෙලාගෙන තියෙනවා. මහා විශාල වනයක් මේක. ලක්ෂ 5කට වැඩි ප්‍රමාණයකට මේක අද වනකොට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙනවා. ඉතින් සංවිධානාත්මක ලෙස සහ මල්ටි ප්‍රොංග් අප්‍රෝච් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. බහුවිධ ක්‍රමවේදයකින් තමයි මේක විසඳ ගන්නට ඕන. එක විදිහක පොලිසියෙන් අල්ලුවා කියලා මේක විසඳෙන්නේ නැහැ. පොලිසියෙන් අල්ලිය යුතුයි. ඒක පළවෙනි අවස්ථාව. ඊට පස්සේ උසාවියට යා යුතුයි දෙවෙනි අවස්ථාව. ඊට පස්සේ ඔවුන්ගේ බඩු ටික පරීක්ෂා කරලා යුතුයි තුන්වෙනි අවස්ථාව. ඒක හරිද වැරදිද කියලා. ඊට ඒ බඩු ටික ආරක්ෂා කර ගන්නට ඕන. නැත්නම් ඒක නැවත සමාජගත වෙනවා. හතරවෙනි අවස්ථාව. ඊට පස්සේ ඔවුන් උසාවියට යලා නඩු කියන්නට ඕන. පස්වෙනි අවස්ථාව. ඊට පස්සේ නඩු ඉවර කරාම ඔවුන් ජොරගත කරන්න ඕනේ. නැත්නම් නිදහස් වෙන්න ඕනේ. හයවෙනි අවස්ථාව. නිදහස් වුණාට පස්සේ නැවතත් ඒ සමාජයට ඒ වරදට වැටෙන්නේ නැති තත්ත්වයක් නුදා කරන්න ඕනේ. හත්වෙනි අවස්ථාව. ඉතින් මේක මහා විශාල ජාලයක්. ඉතින් අඩු වශයෙන් අපිට මේ පිළිබඳ අවබෝධයක් හරි තියෙනවා. ඉතින් ඒක අරගෙන අපි උත්සාහ කරනවා මේක විසඳ ගන්න කියලා. උදාහරණයකට දැන් මම ඔබට අද මුට පෙර පෙන්නුවා. දැන් ඒක මම දැනගත්තේ සහ ඒක අධ්‍යයනය කරනකොට මට තේරුම් ගියේ පොලිසියෙන් සහ බන්ධනාගාරයෙන් කිව්වා උඟක් නඩු කල් යන්නේ රස පරීක්ෂකවරයාගේ වාර්තා වෙන්නේ නැහැ කියලා. එතකොට මම රස පරීක්ෂකවරයාව කැඳවලා ඇහුවා ඇයි මේ වාර්තා යන්නේ නැත්තේ කියලා. එතුමියට තියෙන දේවල් ඇහුවම තවත් කරදරයක්. 2015 දී එතුමියට ඇවිල්ලා තියෙන්නේ රස පරීක්ෂක සාම්පල පරීක්ෂා කරන්න 6700යි. 2019 දී 16000ක් ඇවිල්ලා තියෙනවා. 14 දෙනයි මුළු දෙපාර්තමේන්තුවට ඉන්නේ. ඉතින් කොහොමද කරන්නේ? දැන් අපි තව 29 දෙනෙක්, 31 දෙනෙක්ව අපි අනුයුක්ත කරන්න කටයුතු කරමින් ඉන්නවා. මේ මාසය වෙනකොට වුණ ලැබෙයි. එයින් මම අපි අද සාකච්ඡා කරපු විදිහට එතුමිය කිව්වේ භාගයක්ම දානවයි කියලා මේ සාම්පල පරීක්ෂා කරන්න. එතකොට අපි අද තව ක්‍රමවේදයකුත් බැලුවා වෙනත් ආයතන ඉන්න අයවත් මෙතනට අනුයුක්ත කරලා මේ සම්පූර්ණ බැක්ලොග් එකක් තියෙනෝනේ මෙතන විශාල ප්‍රමාණයක්. ඒක අඩු කරගන්න පුළුවන් ද පාලනය කළ ගත හැකි තත්වයකට. මම මේක උදාහරණයක් කිව්වේ හැම දෙයක් සම්බන්ධයෙන්ම අපි නිර්මාණාත්මක විදියට දැන් මුලින් මම මේ පාඩම් අරගෙන සති 3යි. දැන් ඔබ දකිනවා නඩු කීයක් තියෙනවද විනිශ්චයකාරයෝ කීයක් තියෙනවද උසාවි කීයක් තියෙනවද කොතනද ප්‍රශ්න තියෙන්නේ කියලා බඳව අපිට අවබෝධයක් තියෙනවා. කළ යුතු දේ පිළිබඳව අවබෝධයක් තියෙනවා. කරන්න තමයි දැන් තියෙන්නේ. ඔය මේ බන්ධනාගාර ගත කිරීම තුළ යම් තැනකදී පහුගිය කාල සීමාව තුළ මාධ්‍යත් වාර්තා කරලා තිබුණා දරුවන් 50 ගාණක් ඉන්නවා කියලා බන්ධනාගාර 41 දෙනෙක්.
ඊට අමතරව සමහර වෙලාවට මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් ගැබිණි මාතාවන් අත්අඩංගුවට ගන්නවා බන්ධනාගාරගත කිරීම සිදු කරනවා සමහරලාට ඒ දරුවන් බන්ධනාගාරය තුල තමයි හැදෙමින් වැඩෙන්නේ ඔය 41 දෙනාම අම්මලත් එක්ක ඉන්නේ බන්ධනාගාරය ඇතුලේ ඔය සමහරලාට දියුණු රටවල ඉන්නවා සමහරලාට බන්ධනාගාරය ඇතුලේ ඉන්න චෝදනාලාභී ඉන්නේ සමහරලාට ඔවුන් සමහරලාට පුනරුත්ථාපනය කළ යුතු අය නැත්නම් දඩුවම් බිඳින අය ඔවුන් අතරම දරුවෝ හැදෙනකොට සමහරලාට ඔවුන් දකින්නේ පරිසරේ ඒ අයගෙන් වියුක්ත කරලා සමාජගත කිරීම වෙනුවෙන් ඔබතුමාලගේ වැඩපිළිවෙලක් තියනවාද ඔව් ඇත්ත වශයෙන්ම මේ සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් කටයුතු කරනවා ගරු සුදර්ශනී පෙනාන්ඩු පිල්ලේ මහත්මිය වෛද්‍යතුමිය එතුමියගේ යටතේ තමයි එතුමිය තමයි ඒ අමාත්‍යාංශයේ මම කැබිනට් අමාත්‍යවරයා නමුත් බන්ධනාගාර හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරය දරන එතුමිය අද දුනත් ජනාධිපතිතුමාටත් ඒ පිළිබඳව සාකච්ඡා කරලා ප්‍රකාශ කරා දැන් අපි ක්‍රමවේදයක් හොයන්න බලාගෙන ඉන්නවා යම් කිසි දැන් වෙලා තියෙන්නේ අම්මා තාත්තා මේ කැමැත්ත නොදුන්න නම් ළමයිව බලහත්කාරයෙන් ගන්න පුළුවන් තත්වයක නැහැ. නමුත් මම එදා ප්‍රකාශ කළේ විසාධිකරණය තමයි උපරිම බාරකරු හැටියට මේ පිළිබඳව සලකලා බලලා වෙනත් පාර්ශවයකට හරි නැත්නම් වෙන ආයතනයකට හරි දෙන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒ එච්චර ලේසි දෙයක් නෙවෙයි ඒක හරි මානසික ප්‍රශ්නයක්. ඒ අම්මගෙන් ළමයාව ගන්නෙ කොහොමද? ඒකට අධිකරණය මැදිහත් වෙන්නේ කොහොමද? ඒ යන තැන ඔය තැනට වඩා හොඳ තැනක්ද? තමන්ගේ අම්මා වගේ තමන්ගේ දරුවන්ව බලාගෙන ඉතින් මේක මහා ඛේදනීය හා ඛේදජනක තත්වයක්. නමුත් ඒ ප්‍රශ්නය පිළිබඳව අපිට මේ අපේ අවධානය යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමියගේ අවධානය යොමු වෙලා තියෙනවා. පහුගිය කාලේ මේ මහ බැංකු මංකොල්ලේ පිළිබඳව බරපතල විදිහට කතා කළා ඔබතුමාලත් කතා කළා. මේ වෙනකොට ඊට සම්බන්ධ වගකිව යුතු අය අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් හෝ නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වන මැදිහත් වීම කොහොමද ඔබතුමාලා සිදු කරන්නේ? අර්ජුන් මහේන්ද්‍රන් මහත්මයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත් වීමක් ඔබතුමාලා සිද්ධ වෙනවද මේ මොහොතේ? මොකක්ද ඒ සඳහා වන ක්‍රියාත්මක වීම? අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමා අත්සන් කරලා ඉදිරිපත් කරලා තියෙනවා ඔහුව එක්ස්ට්‍රැඩිට් කියලා කියන්නේ උදර්පණය කරන්නයි කියලා ඒ රටින් මේ රටට. ඉතින් ඒ අරුණාම මම හිතනවා ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරලා විමර්ශන අවසන් කරලා අධිචෝදනා පත්‍රයක් ගොනු කරලා තියෙනවා විශේෂ අධිකරණේ මහ අධිකරණේ. දවසින් දවස අහන්න පුළුවන්. නමුත් අර්ජුන මහේන්ද්‍රන් ලංකාවේ නැති හින්දා ඒක අපිට ආරම්භ කරන්න බැරි වෙලා තියෙනවා. එතකොට ඒ උදර්පණය ලැබුණොත් නඩුව විභාගය සඳහා ගන්න පුළුවන්. ඔහු අපේ රටේ ප්‍රබල මංකොල්ලයක කියලා කිව්වොත් නෙවරද? නැත්නම් ප්‍රබල ගැටලුවක සාක්ෂිකරුවෙක්නේ. නැත්නම් ඔහු චෝදනාලාභියෙක්. ඔහුව ගේන්න ලංකාවේ ආණ්ඩුවට වෙන්න පුළුවන් උපරිම මැදිහත් වීමද ඔය සිද්ධ කරලා තියෙන්නේ නැත්නම් ඔබතුමාලා තව ස්ටෙප් එකක් තියාගෙනද මේ ක්‍රියාත්මක වෙන්නේ? උපරිම මැදිහත් වීම තමයි. ඒ කියන්නේ ජනාධිපතිවරයා විසින් ඉල්ලීමක් කරලා තියෙනවා සිංගප්පූරු රජයට අපිට ඔහුව ලංකාවට උදර්පණය කරන්න. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් ඔහොම ඉල්ලීමක් කරන්නේ නමුත් ප්‍රතිඵලයක් වුණේ නැහැ. ඔව් ඒක තමයි දැන් ඔය විවිධ නීතිමය ක්‍රියාත්මක වෙනකොට යම් යම් බාධා තියෙනවා. මම ඒ පිළිබඳව මෑතකදී නම් තියෙන තත්ත්වය අධ්‍යයනය කරලා නැහැ. නමුත් මම දන්නවා අපේ ජනාධිපතිතුමත් දැන් ඉන්න ජනාධිපතිතුමත් එවැනි ඉල්ලීමක් කරා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන පර්යේෂණ කොහොමද මේ අධිකරණ ඇමතුමනි ඒ සඳහා වන නීති ක්‍රියාත්මක කිරීම සිදු කරන්නේ කොහොමද? ඒක අත් වශයෙන්ම මගේ ඍජු සම්බන්ධයක් ඇත්තේ නැහැ. ඒක සිද්ධ වෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ. ඔබ දැන් ඒක හොඳයි මේ මැහුවේ. මොකද අධිකරණ අමාත්‍යවරයා හැටියට නඩු කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වීමේ හැකියාවක් නැහැ. විමර්ශන සිද්ධ කරන්නේ පොලිසියෙන් සහ අනිකුත් ආරක්ෂක අංශවලින්. ඒක තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ. ආරක්ෂක අමාත්‍යවරයාටත් ඒකට මැදිහත් වෙන්න බෑ. ඌට පුළුවන් අවශ්‍ය පහසුකම් සලසන්න. එතකොට ඒ තියෙන කරුණු අනුව එය යන්නට ඕන නීතිපතිතුමාට ඒ ගොනු ඊට පස්සේ නීතිපතිතුමා තමයි ඒවා පරීක්ෂා කරලා බලලා තීරණය කරන්නේ නඩු දානවද වැඩිදුර විමර්ශනය කරනවද නඩු දැමීම සඳහා සාක්ෂි නැත්තම් නිදහස් කරලා යන්නවද කියලා එතුමාගේ කාර්යය. ඊට පස්සේ නඩු දැම්මා කියලා තීරණය කරාට පස්සේ නඩු දාන්න ඕන අධිකරණයේදී. එතකොට අධිකරණයෙන් තමයි තීරණය කරන්නේ වරදකරද නිරෝධකරද කියන එක. අපිට එතකොට මේ කිසිම තැනක අධිකරණ අමාත්‍යවරයාට කරන්න දෙයක් නැහැ. අධිකරණ අමාත්‍යවරයාට කරන්න තියෙන්නේ අර ඒට අදාළ මේ පහසුකම් සලසන එක. ඉදිරිපත් දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සලසන එක. මේ අධිකරණයට අවශ්‍ය පහසුකම් සලසන එක, යටිතල පහසුකම්, පුද්ගල පහසුකම් ඒවා කරනවා මිසක ඒවා ක්‍රියාත්මක වීමේදී සම්බන්ධයක් නැහැ. ඒ හින්දා අත වශයෙන්ම
ඒවායේ අධ්‍යයනය හා ප්‍රගතිය පිළිබඳවත් ඔබ දන්න ටික තමයි මමත් දන්නේ පෞද්ගලිකව මේ පොදුවේ මාධ්‍යයෙන් දකින දේ තමයි මම දන්නේ. ඔබතුමා මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන ඇමතිවරයෙක් විදිහට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ආණ්ඩුවේ ජයග්‍රහණය වෙනුවෙන් බොහෝ වෙලාවට සිංහල බෞද්ධ පදනමක් මත ඡන්ද ලැබුණා. මහමැතිවරණයේදී සැලකිය යුතු ප්‍රමාණයක් ද්‍රවිඩ සහ මුස්ලිම් ඡන්ද ලැබුණා. යම් තැනක මතයක් නිර්මාණය වුණා මේ ආණ්ඩුවෙන් මුස්ලිම් ජනතාවට රැකවරණයක් නැති වෙයි කියලා. අපි දැක්ක පහුගිය ආණ්ඩු කාල සීමාවන්හිදී මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරපු සමහර නායකයන් පක්ෂ නායකයන් උන්ට ප්‍රබල ඇමතිකම් ලැබුණා. ඔවුන් ඒ මත ක්‍රියාත්මක වුණා. මෙවර ආණ්ඩුවෙන් එහෙම නැහැ කියන තැනත් යම් කලබල කිරීමක් තියනවාද මුස්ලිම් ප්‍රජාවගේ? එහෙම නැත්නම් උන්ගේ රැකවරණය වෙනුවෙන් මේ ආණ්ඩුවේ තියෙන ක්‍රියාත්මක වීම කොහොමද? අත වශයෙන්ම මුස්ලිම් ජනතාවගෙන් සෑහෙන ප්‍රමාණයක් ජනාධිපතිතුමාට ඡන්දෙ දුන්නේ නැහැ කියන එක අපි හැමෝම දන්න කාරණාවක්. ඒ ජනාධිපතිතුමා පිළිබඳව සම්පූර්ණයෙන් වැරදි ප්‍රතිරූපයක් මුස්ලිම් ජනතාවට ලබා දීලා තිබුණා. ඒ තුල ඔවුන් එතුමා පිළිබඳව යම් චකිතයක් තිබුණා, බයක් වගේ එකක් තිබුණා. නමුත් එතුමා අවුරුදු මාස 7ක් 8ක් මේක රට පාලනය කරපු ආකාරය දැක්කම එහි ඇත්තක් නැහැ කියන එක තේරුම් අරගෙන යම් සෑහෙන ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. එතකොට මුස්ලිම් ජනතාව තාමත් ඔවුන්ගේ විශේෂයෙන්ම නියෝජිතයෝ විශාල ප්‍රමාණයක් ඉන්නේ විපක්ෂයත් එක්ක. දැන් මම සහ තව දෙදෙනෙක් ඉන්නවා අපේ පක්ෂයත් එක්ක. මර්ජාන් ෆලිල් මැතිතුමා බේරුවලින් ඔහුවත් ජාතික ලැයිස්තුවෙන් ගත්තා. සහ අපේ එකම මුස්ලිම් නියෝජිතයා පක්ෂ නියෝජනය කරමුන් ජයග්‍රහණය කරේ මස්තාන් මහත්මයා. එතුමා වවුනියාව අරගෙන. එතකොට අමාත්‍ය මණ්ඩලයේ ඉන්නේ මම විතරයි. ඉතින් මටත් පොදුවේ ප්‍රජාව වෙනුවෙන් එහෙම කරන්න පුළුවන් දේවල් සීමා සහිතයි. මම ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක් හැටියට. ඒ නිසා මුස්ලිම් ජනතාව මේ විදිහටම මේ ආණ්ඩුවත් එක්ක බද්ධ වෙලා තියෙනවා කියලා මම කියනවා නම් ඒක බොරුවක්. ඉන්නවා ටිකක් කල් යයි ඒ සම්බන්ධතාවය ගොඩනගන්න. දැන් මටත් මේ අමාත්‍ය ධූරය ගත්තට පස්සේ වෙන දෙයක් කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ. දේශපාලනය කරන්නවත් මිනිසුන් හම්බ වෙන්නවත් එම දලා හිටලා තමයි අවස්ථාවක් ලැබුණේ. මම මේ අනිකරම දැන් ඔබට පේන්නේ නැතිව අහපු ප්‍රශ්නයි ඒ ප්‍රශ්නවල මේ විශාල පරාසයයි ඒකෙක බරපතල ස්වභාවයත් එක්ක මම ඇලි ගලි ඉන්නවා මෙතන ඉඳලා දේශපාලන වශයෙන් මට ලොකු මැදිහත් වීමක් කරන්න හැකි වෙලා නැහැ. ඉතින් මම දේශපාලනයට ආපු කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි මුස්ලිම් ජනතාව ජාතික දේශපාලනයට තල්ලු කරන්නට ඕන. ඒ සඳහා නායකත්වය දෙන්න ඕන. දෙවෙනි එක තමයි ජාතික සමගිය ගොඩනැගීම සඳහා යම්කිසි දායකත්වයක් දාන්නට ඕන. දේශපාලනයට ආවේ ඒක හින්දා. ඇත්ත වශයෙන්ම නැත්තම් මට දේශපාලනයට එන්න එච්චර මම දේශපාලනයට එච්චර කැමති මිනිස්සෙක් නෙවෙයි. ඉතින් ඒක කරගන්නත් ඕන. නමුත් මේ වෙලාවේදී ඊට වඩා විශාල අභියෝගයක් මේ අමාත්‍යවරයා හැටියට මට තියෙනවා. ඉතින් මේ දෙක කොහොමද කළමනාකරණය කරගන්න කියන එක පිළිබඳව යම් කිසි ඔබතෝ කෝටික ප්‍රශ්නයක මං ඉන්නවා කියලා කිව්වොත් නිවැරදි. ඉඳලා ඉදිරියට යනකොට අපේ බලාපොරොත්තුව වෙන්නේ හැමදාම මට මේක රැඳී ඉන්න එහෙම ලොකු බලාපොරොත්තුවක් නැහැ. අපිට පුළුවන් නම් දෙවෙනි පැලක් හදලා අපි විදියට හිතන අය රාශියක් ඇති කරන්න ඒක ලොකු ජයග්‍රහණයක් වෙයි. මුස්ලිම් ප්‍රජාව තුළ ජාතිවාදී ස්වරූපයෙන් එහාට ගිහලා ජාතිකවාදී ස්වරූපයෙන් බිහිවන නායකත්වයන් තියනවද? පක්ෂ තියනවද? පක්ෂ තියෙනවා ජාතිය මත්ත පදනම් වෙච්ච. නමුත් මුස්ලිම් ජනතාව තුළ සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා ජාතිකවාදී ප්‍රශ්න දිහා බලන. දැන් ඔබ දන්නවද දන්නේ නැහැ මුස්ලිම් ප්‍රජාවගෙන් 60%කට වැඩිය ජීවත් වෙන්නේ උතුරු නැගෙනහිරෙන් පිට. විශේෂයෙන්ම සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගන්න අය මේ දිහා බලන විදියයි දෙමළ භාෂාවෙන් ඉගෙන ගන්න අය බලන විදියක් අතරත් යම් වෙනසක් තියෙනවා. අපේ දකුණු පළාත්වල වෙනස බලන ඇතුළත් වෙනසක් තියෙනවා. නමුත් කාරණා රාශියක් තියෙනවා. දැන් අපිත් මුස්ලිම් ජනතාව එන්න හදනකොට අපි තල්ලු කරනවා නම් ඔවුන් අපිට ඕනේ නැහැ කියලා උන්ට එන්න එදියකුත් නැහැ. ඉතින් මේ කියන්නේ උනුත් යම් හේතුන් මත උන් පීඩාවට පත් වෙලා දැන් මම ලංකාවේ සම්මානනීය ස්වාමීන් වහන්සේලා රාශියක් හම්බුනාම ඉතාමත්ම ජාතිකවාදී කඳවුරේ ඉන්න ස්වාමීන් වහන්සේලා වුන් කියන්නේ අපිට මුස්ලිම් හිතවතුන් ඉන්නවා වුන්ට කතා කරාම අපිට දැනෙන එක දෙයක් තමයි වුන් හරි බයෙන් ඉන්නේ මොන වෙලාවෙ මොන හරි කඩාපාත් වේද කියලා.
ඒ ස්වාමින් වහන්සේලම කියනවා ඒක හොඳ නෑ. එහෙම බය වෙන්නට ඕනේ නෑ. අපි ඔවුන්ට බය වෙන්නත් ඕනේ නෑ. ඔවුන් අපිට බය වෙන්නත් ඕනේ. අපි ඔක්කොම ශ්‍රී ලාංකික මිනිස්සු. ඒක හා සමානව කියන. ඉතින් එතනට තමයි යන්නට ඕනේ. ඉතින් කවුරු හරි හිතනවා නම් අපි අරගොල්ලන්ට වඩා යම් අජාතිය මත හරි ආගම මතවාදී ඉහළයි කියලා අනුත් අය හිතනවා නම් පහළයි කියලා. ඒක එච්චර සාධනීය දෙයක් නෙවෙයි. ඒ හින්දා අපි යන්නට ඕන අර අපි ජාතික ගීයේ කියන ආකාරයට එක මවකගේ දරුවෝ විදියට. ඉතින් ඒක මුස්ලිම් මිනිසුන්ගෙනුත් ඒ විදියට හිතනා ඉන්නවා. නමුත් පසුගිය කාලය තුලදී ජාතිකවාදී කඳවුරෙන් යම් දුරට දුරස්ත වෙච්ච ගතියක් තිබුණා. ඒක නෑ කියන්න බෑනේ. ඒක කරුණු රාශියක් තිබුණා. විවිධ හේතු රාශියක් තිබුණා. මම හිතනවා උන් එන්න හදනකොට උන්න තල්ලු කරන එකත් සුදුසු නෑ. උන් එන්න හදනකොට උන් අරගන්නට ඕන. අරගෙන උන්න මේ කම්ෆර්ටබල් කරන්නට ඕන. ඒ හින්දා එච්චරම ලේසිත් නෑ. දැන් ඔබ මගෙන් ඇහුවා මට විරෝධතා තිබුණයි කියලා. මට යම් දේවල් විරෝධතා තියෙන එකම හේතුව මොකද්ද? මම මුස්ලිම් වීම තමයි. වෙන මොකද තියෙන විරෝධතාව? මම හොරකම් කරා කියලා කියන්නද? චරිතයේ ප්‍රශ්නයක් තියෙනවද? නැත්තම් මේ අනිත් අයට දේශපාලනයක් යන තියෙන දේවල් තියෙනවද? නෑ. ඉතින් මුස්ලිම් වීම මත යම් අය ඒ අන්තවාදී කොටස අනිත් පැත්තෙන් එන අන්තවාදී කොටස අපිව නිකන් චෝදනා කරනවා. සමහර වෙලාවට අපිම හිතනවා අයි අපි මේ වලට වැටලා තියෙන්නේ කියලා. මේක මගේ පවුලෙන් අහනවා සමහර වෙලාවට මේ අයියෝ මේ නිකන් ගිහිල්ලා නිකන් මිනිස්සුන්ගෙන් කතා අහන්න ඕනේ. මොකද මුස්ලිම් සමාජයත් අපිට දෝෂාරෝපණයට ලක් කරනවා. අපි ගිහිල්ලා ජාතිය පාවලා දෙන්න හදනවා. වෙන අයත් එක්ක එකතු වෙලා තියෙනවායි කියලා. දැන් මෙතන අනිත් පැත්තෙනුත් යම් අන්තවාදී කොටස් අපිට නිර්දය ලෙස කිසිම හේතුවක් නැතුව පට්ටපල් බොරු මත පදනම් වෙලා චෝදනා කරනවා. ඒ අපිට හිතනවා මොකටද මේ අපි මේවා තන්නේ අපි තාමත් හොඳ රස්සාවක් කරලා තාමත් ලාභදායී රස්සාවක් කරලා අතල්ලා දාලා එනකොට මේක මහා අභියෝගයක්. අමාරු ඉතින් කොච්චර කල් මේක අල්ලගෙන ඉන්න පුළුවන්ද කියලා මට තේරෙන්නෙත් නැහැ. ඉතින් ලේසි නෑ මේක. සමහර වෙලාවට අපිටත් ලම් හැමෝම මිනිස්සුනේ යම් කලකිරීමුත් ඇති වෙනවා. ඉතින් මොකද දැන් දෙමළ මාධ්‍යෙන් සිද්ධ වන සමහර නිර්දය විවේචන අපි බලන්නේ කිසිම අන්තයකට නොගිහින් මධ්‍යස්තව ශ්‍රී ලාංකිකයෝ හැටියට හිතලා කොහොමද සියලු දෙනා එක තැනකට ගොනු කරගන්න කියන එක. ඉතින් එතෙන්දී මට සම්පූර්ණයෙන්ම මම තවත් සිංහල බෞද්ධයාව සනසීම සඳහා සම්පූර්ණයෙන්ම තවත් සිංහල බෞද්ධයෙක් හැටියට කටයුතු කරලා හරියන්නේත් නැහැ. මුස්ලිම් මිනිස්සයා විතරක් සනසන්න මම අර අන්තවාදී මුස්ලිම් නායකයෝ හැටියට කටයුතු කරලත් නැහැ. නිවැරදිව මැද ඉඳගෙන මධ්‍යස්තව කටයුතු කරන්නට ඕනේ. මේ මධ්‍යස්තව සමහර අවස්ථාවලදී අපේ අදහස් ප්‍රකාශ කිරීමෙන් අපි අදහස් කරන්නේ ඒකට රටට විරුද්ධයි කියන එක. මුස්ලිම් ප්‍රජාව මම ඒකයි මුලිනුත් කිව්වේ. දැන් මුස්ලිම් ප්‍රජාව යම්කිසි ප්‍රශ්නයක් දිහා බලන ආකාරයත් වෙන ප්‍රජාවක් බලන ආකාරයත් ආකාර දෙකක්. ඉතින් මුස්ලිම් ප්‍රජාව මේමයි බලන්නේ කියන එක මම මේසේ උඩට දැම්මම ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මම රටට විරුද්ධ වෙනවයි කියන එක. මම මේ අදහස් කරන්නේ සියලු මත මේසෙ උඩට දාලා යම් එකඟතාවයක් ඇති කරගන්න පුළුවන්ද නැද්ද කියන එක. ඉතින් ඒ ප්‍රමාණයට අපි තුල අපි කියනවා එම්පති කියන එක සහකම්පනයක් නැත්තම් අපිට මේක විසඳ ගන්න බෑ. මොකද ඔබ හිතන ආකාරයට මම හිතන්නට ඕනේ නෑ. මං හිතන ආකාරයට ඔබ හිතන්නට ඕනේ නෑ. මං හිතන විදියටම ඔබ හිතන්න ඕනේ කියලා හිතනවා නම් එතන තමයි වරද්ද තියෙන්නේ. හින්දා මම සාධාරණ පුද්ගලයෙක් නම් මම සමහර වෙලාවට එක ප්‍රශ්නයකදී ඔබේ සපත්තුව මකට දාලා ඔබේ සපත්තුවට බැහැලා ඔබ බලන දිහාත් මම බලන්නට ඕන. දැන් ඒකයි මං කිව්වේ. දැන් ඒ හින්දා දැන් එකපාරටම ඇවිල්ලා කියනවා නම් ඔව් මුස්ලිම් නීතිය එක දවසින් ඉවත් කරන්න ඕනේ කියලා සිංහල මිනිස්සුෙකුට ඔක කියන එක ඉතා පහසුයි. කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක. මොකද උට ඒකේ බලපෑමක් නැති හින්දා. නමුත් මුස්ලිම් මිනිස්සෙක් දිහා බැලුවම ඔහු හිතනවා අවුරුදු 300ක් තිස්සේ අපිට තිබුණු දෙයක්. අපේ ආගමත් එක්ක බැඳිච්ච දෙයක්. මේ අපිට පහර දෙන්නද මේක ගලවන්න හදන්නේ කියලා. මේ දෙක කොහොමද අපි මේ කළමනාකරණය කරගන්නේ? යම් දේවල් එතකොට මේ දෙක කළමනාකරණය කරගෙන දැන් අපි කියන ඉංග්‍රීසියෙන් කියනවා you can win the war but lose the battle කියලා. win the battle but lose the war කියලා. එතකොට එක සටනක් ජයග්‍රහණය කරලා වැඩක් නැහැ. අවසාන යුද්ධය පරදිනවනම්. ඉතින් අපේ අවසාන යුද්ධය වෙන්නට ඕනේ ශ්‍රී ලාංකිකත්වයේ ගොඩනගලා මිනිස්සු අතර සාමය සංහිඳියා එකතු කරන ගන්න එක. ඒකෙදී එක දෙයකින් අපි මේම කරලා අන්න දුන්න වැඩේ කියලා උන් විත්‍යයට හේතු කරලා දැම්මම අවසාන ඉලක්කය වන ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනැගීම අපිට පරදින්න ඉඩ තියෙනවා. ඒ හින්දා මේක ලේසි දෙයක් නෙවෙයි. දැන් මම ඒක ඔබ මුලින් ආපු ප්‍රශ්නෙට උත්තර දෙනකොටම මම කිව්වේ
මේ දේශපාලනයට මම එච්චර කැමැත්තකින් ආපු දෙයක්වත් නෙවෙයි. දේශපාලනයේ මේ දක්වා තියෙන සිදුවල් පිළිබඳව මට එච්චර පැහැදීමකුත් නැහැ ඇත්තටම. කලකිරීමක් තියෙන්නේ යම් කිසි දුරකට. ඉතින් ඒකයි මම කිව්වේ. ඉතින් පුළුවන් තරම් දුරට මේක හිතට නොව කරනවා. දැන් මේ ව්‍යවස්ථාව ගත්තා නම් මේ ව්‍යවස්ථාවේ මගේ වචනයක්වත් නැහැ, මගේ මොකක්වත් නැහැ මෙතන. මට එහෙම කරන්න හේතුවකුත් නැහැ. මේ ව්‍යවස්ථාව අපිට ලැබුණු උපදෙස් අනුව අර මම කිව්වේ මම පහසුකම් සපයන්නෙක් හැටියට ඒ කරුණු ටික කෙටුම්පත් සකස් කරන අයට ඉදිරිපත් කරලා ඕන් මාර්ගෙන් ඉදිරිපත් කරනවා. දැන් ඕකට යම් කිසි විවේචනයක් තියෙනවා. මා විවේචනය කරලා වැඩක් නැහැ නේ. ඒක හරි අසාධාරණ දෙයක් නේ. මා විවේචනය කරන්නේ මම මුස්ලිම් හින්දා. එතනට නෙවෙයි අපි යන්නට ඕන. මේ විවේචනය කරනකොට ප්‍රශ්න තියෙනවා නම් කියන්නේ මේ ව්‍යවස්ථාවේ ප්‍රශ්න තියෙනවා කියලා. මේ අලි සබ්රිගේ ව්‍යවස්ථාව මගේ ව්‍යවස්ථාවක්ද? මම ලියපු එකක්ද මේක? මේක 18ට ආපසු යන එකක්. කවුද මට 18ට ආපසු යන්න කියලා කිව්වේ? දේශපාලන අධිකාරියයි කැබිනට් මණ්ඩලයයි. ඊට අදාළ පහසුකම් සැලසීම තමයි මම කරන්නේ. මේක හරියට මේ මම අරගෙන මේ 53 වෙනි වගන්තියේ 7 වෙනි උපවගන්තියේ මම එරියට අරන් දාලා තියෙනවා වගේ ප්‍රශ්න කරනවා. හැබැයි ඒගොල්ලෝ කියවන්නේ නැහැ 157 7 වෙනි වගන්තිය. ඉතින් මේ ඉතින් එච්චරම ඒ හින්දා මම හිතනවා අපි සාවධානව මේ සියලු දේවල් පිළිබඳව අවධානයෙන් ඉඳගෙන අපිට ඕන මිනිස්සු එකතු කරන පාලමක් වෙන්න. ඒක දැන් මුස්ලිම් ප්‍රජාව සහ ශ්‍රී ලංකීය ප්‍රජාව අනිපද සිංහල ප්‍රජාව එකතු කිරීමේ පාලමක් වෙන්න අලි සබ්රි මහත්තයාට පුළුවන්. උත්සාහය ඒක තමයි. ඒක කරන්න බැරි නම් මම දේශපාලනේ ඉඳලා වැඩක් නැහැ. පෞද්ගලිකව මට දේශපාලනයේ කිසිම දෙයක් ලබා ගන්න දෙයක් නැහැ. දිනා ගන්න දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ දිනා ගන්න. මම මුලින් කියපු ආකාරයට මේක මට වරප්‍රසාදයක් නෙවෙයි විශාල වගකීමක්. අයින්දා මට මේ දේශපාලනය දිනා ගන්න කිසිම දෙයක් නැහැ. එකම දෙයයි දිනා ගන්න ඕනේ රටේ සාමය ඇති කරලා රට සංවර්ධනය කිරීමට දායකත්වය දාලා මිනිස්සු එකතු කරන්න පාලමක් වෙන්නට. ඒක කරන්න බැන්න මම දේශපාලනේ ඉන්නේ නැහැ. අවසන් විනාඩි කිහිපය අපේ ඉන්නේ. අලි සබ්රි මහත්තයා මේ දැන් ඔබතුමා 20 වෙනි සංශෝධනය පිළිබඳව කතා කළා. මට එක තැනක් මගහැරුණා. ඒ තමයි මේ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවටත් ආරක්ෂා කරන බවටත් වන වගන්තිය විසින් අයින් කරා කියන කාරණය සම්බන්ධයෙන් සමාජීය කතිකාවතක් ඇති වෙලා තියෙනවා. අයින් කරලා තියෙනවද? ව්‍යවස්ථාව ජනාධිපතිතුමා ආණ්ඩුවට මේ පාර්ලිමේන්තුවක් කියන එක අදන් කරලා නැහැ. ඔබ අහන ඊළඟ ප්‍රශ්නය මට හිතෙන්නේ අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 වෙනි වගන්තියේ යටතේ 7 වන උපලේඛනයේ තියෙන රට බෙදන්නේ නැහැ කියන ඒකීව පවත්වාගෙන යන ප්‍රතිඥාව ඉවත් කරලා තියෙනවාද කියන එක. ඒක සම්පූර්ණයෙන්ම වැරදි අවබෝධයක්. ඇත්ත වශයෙන්ම ඔබතුමාට මතකද දන්නේ නැහැ ලංකාවේ 77 ඉඳලා 83 වෙනකන් හිටියේ විපක්ෂ නායකතුමාව. මතකද? අමිර්තලිංගම්. එතුමා තමයි ඉන්දියාවට. සිරිමාව බණ්ඩාරනායක මැතිණිය නෙවෙයි. සිරිමාව බණ්ඩාරනායක මැතිණිය 8ට බැස්සා. අමිර්තලිංගම්ට 16ක් හම්බ වුණා. එතකොට එතුමා තමයි එතුමා එකපාරටම විපක්ෂ නායකත්වයේ ඡන්දයකින් තොරව නැති වෙලා ගියා. දන්නවද ඇයි නැති වුණේ කියලා? 83 දී 6 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. ඒ ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා කිව්වා පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනා මේ 7 වන උපලේඛනයේ තියෙන ප්‍රතිඥාව දෙන්නට ඕන භෞමික අඛණ්ඩතාවය රකින්නවා වෙනත් රාජ්‍යයක් රට ඇතුළත හෝ එළියේ ඉඳගෙන කරන්නේ නැහැ කියන එක. ඒක තමයි ওই 7 වෙනි ව්‍යවස්ථාව. මේක මේ 19න් ගෙනාපු දෙයක් නෙවෙයි. 1983 ගෙනාපු එකක්. මේ පිළිබඳ අවබෝධයක් නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ. ඒක ගෙනහවම පොණ්ඩ මේ අමිර්තලිංගම්ලා කිව්වා නෑ අපිට ඒක කරන්න බෑ කියලා උන්ට පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙන්න වුණා. මතකද? එතකොට දෙමළ ප්‍රජාව සම්පූර්ණයෙන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඉවත් වෙලා වෙනම තැනකට ගියා. ඒ වෙලාවේදී තමයි අනුර බණ්ඩාරනායක මහත්මයා විපක්ෂ නායක හැටියට තෝරාපත් කරගත්තේ. ඒක තමයි ඉතිහාසය. එදා ඉඳලා මේක එහෙ විදියටම තියෙනවා. දැන් ඒක තියෙන්නේ 6 වෙනි සංශෝධනයෙන් ඉදිරිපත් කරපු එක තියෙන්නේ 157 අයන්න ව්‍යවස්ථාවේ 7 වන අනු ව්‍යවස්ථාවේ. ඒක මම කියවන්නම්. මෙම දිවුරුම් දී අත්සන් තැබීමට හෝ ප්‍රතිඥා අත්සන් තැබීමට 32 වන ව්‍යවස්ථාවෙන් හෝ 53 වන ව්‍යවස්ථාවෙන් හෝ ඔය හැම දෙයකම කියලා
නියම කරන ලැබෙන සෑම නිලධාරියෙකු තැනැත්තෙකුම පළාත් පාලන ආයතනයක සංවර්ධන සභාවක ප්‍රාදේශීය මණ්ඩලයක ග්‍රාමෝදය මණ්ඩලයක හෝ රාජ්‍ය සංස්ථාවක සෑම සමාජිකම සේවයේ දී සිටින සෑම තැනැත්තෙකුම සෑම නීතිඥවරයෙක්ම මෙම ව්‍යවස්ථාව බලාත්මකව දිනේ ධූරය දන් නිලධාරියෙක්නෝ තැනැත්තක් වේ නම් මෙම ව්‍යවස්ථාව බලාත්මක වූ දිනසට මාසයක් ඇතුළතට ඒ ව්‍යවස්ථාවේ සඳහන් යම් තැනැත්තක හෝ මණ්ඩලයක් වෙතත් ඒ තැනැත්තා හෝ මණ්ඩලයේ ඉදිරියේ 7 වන උපලේඛනයේ දක්වා ඇති ආකෘති අනුව දියුරුමක් හෝ ප්‍රතිඥාවක් අත්සන් කළ යුතුය. ඉතින් මේක මේ විදිහටම තියෙනවා. ඉන්න මේක ඉවත් කරලා නෑ. මේක මේ කියන ආකාරයට එතකොට 19න් තමයි මේ 7 වෙනි ව්‍යවස්ථාව මේ 7 වෙනි එක ඉදිරිපත් කරලා තියෙන්නේ. එතක් තිබිලා නැද්ද? මේක එහෙම් පිටින්ම තියෙනවා. ඒ ආකාරයටම තියෙනවා. අදත් තියෙනවා. ඉන්න මේක කිසි ප්‍රශ්නයක් වෙලා නැහැ. නමුත් අර මම කියපු ආකාරයට 19 මේගොල්ලෝ කරේ 53 වන ව්‍යවස්ථාවට මේ 4 වන ව්‍යවස්ථාවත් එක්ක 7ත් එකතු කරා. දැන් අපි අර මේක පිළිබඳව හිතලා මතලා 7 ඉවත් කරේ නෑ. 19 ඉවත් කරලා 18ට යනකොට අර 7 වෙනි එක ඉවත් වෙලා ගියා. දැන් ඒක ආයේ අවශ්‍ය නම් අපිට අර මහ ජනතාවගේ අදහස් විමසන අවස්ථාවේදී යලි ඉදිරිපත් කරලා එකතු කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක ඉවත් වුණා කියලා මේ 157 අයන්න 7 ව්‍යවස්ථාවේ තියෙන ඒක අවශ්‍යතාවය නැති වෙලා ගිහිල්ලා නැහැ. ඒ විදිහටම තියෙනවා. ඒ හින්දා මේක අනිකරම නීතිය පිළිබඳව අවබෝධයකින් තොරව 53 වෙනකම් ව්‍යවස්ථාව කියවලා ගත්ත තීරණයක්. ව්‍යවස්ථාවේ තියෙනවා වගන්ති 171ක්. ඒවක කියව ගන්නට ඕනේ. එතකොට ඒක කියවුවනම් මේක ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ආදිසබ්‍රි මැතිතුමනි ඔබතුමාලගේ අවසන් විග්‍රහය 20 ගේන එකේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන ගමනට ශක්තියක් දෙන්න විධායකයේ සතුව අවශ්‍ය කරන බලය එකතු කරන්න. ඔබතුමා සඳහන් කරන විදිහට ඒ කියන බලය එකතු කරලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මේ රටේ මහ පොළොවේ සාක්ෂාත් කරන්න ජනාධිපතිවරයාට හැකියාව ලැබෙයි කියලා ඔබතුමාලා විශ්වාස කරන විශ්සෙයි. අනිවාර්යයෙන්ම අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමා තාමත්ම කැපවීමෙන් තටි උනන්දුවකින් අනිත් සියලු දේවල් අතහැරලා දාලා රට හදන්න කැප වෙලා ඉන්නවා. සමහර රැස්වීම් වල වාඩි වුණොත් පැය 5-6 එක දිගට ඉඳලා සමාලෝචනය කරනවා. හැම දේ පිළිබඳව hands on කියලා කියන්නේ පෞද්ගලිකව අවබෝධයක් අරගෙන සම්බන්ධයෙන් කටයුතු කරනවා. සියලුම විෂය පතයන් වෙනම බෙදලා දීලා තියෙනවා. ඉස්සර නියෝජ්‍ය ඇමතිවරයෙක් කිව්වනම් නමට විතරයි නියෝජ්‍ය ඇමතිව උට කිසිම කාර්යභාරයකුත් නැහැ. දැන් නියෝජ්‍ය ඇමතිවරය පැත්තකට අරලා ව්‍යාපෘති ඇමති කරලා උන්ට වෙනම විෂයපතයක් ලබා දීලා තියෙනවා. දැන් මම ඔබ කියපු ආකාරයට මට අධිකරණ ඇමතිවරය ධූරය දරනකොට මා යටතේ මගේ අමාත්‍යාංශයේ කැබිනට් අමාත්‍යාංශයේ යටතේ වෙනම අනුගත අමාත්‍යාංශයක් හදලා තියෙනවා බන්ධනාගාර හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය. ඒ අමාත්‍යතුමියට වෙනම බලයක් දීලා තියෙනවා එතුමියට කරන්න ඕන දේවල්. හින්දා ඒ පිළිබඳව ප්‍රමාණාත්මකව සලකා බලලා තමයි එතුමා මේ දේ කරලා තියෙන්නේ. මගේ දැඩි විශ්වාසයක් තියෙනවා එතුමා මේ අවුරුදු 5 තුළ ලංකාවේ විප්ලවීය වෙනසක් සිදු කරයි කියලා. එතුමා අවංකයි. එතුමා දැඩි කැපවීමකින් මේ වැඩේ කරනවා. එතුමාට ලොකු ඕනකමක් තියෙනවා මේක කරන්න. අපි සියලු දෙනා එතුමාට උදව් කරොත්, උපකාර වුණොත් එතුමා ලොකු වෙනසක් කරයි කියන එක පිළිබඳව අපිට දැඩි විශ්වාසයක් මම සද්භාවයෙන් මේ විශ්වාසය තියෙනවා. ඔබතුමාලා විශ්වාස කරන විදිහට ශ්‍රේෂ්ඨාධිකරණයට නොගියොත් මේ ව්‍යවස්ථා විශ්ව සංශෝධනය කවදාද මේ රටේ ක්‍රියාත්මක කරන්න පුළුවන් වේද? ශ්‍රේෂ්ඨාධිකරණයට නොගියොත් අපිට පුළුවන් වෙයි ඔක්තෝබර් මාසයේ 10 වෙනිදාට පෙර. ශ්‍රේෂ්ඨාධිකරණයට ගියොත් ඔක්තෝබර් මාසයේ අන්තිම සතිය විතර වෙයි. මේ රටේ ක්‍රියාත්මක කරන්න පුළුවන් විශ්ව සංශෝධනය. ඔව්. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අද තීරණයේ වැඩසටහනට බොහොම ගෞරවයෙන් ආරාධනා කළේ ගරු අධිකරණ අමාත්‍යතුමන්ට ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමන්ට 20 වෙනි සංශෝධනය පිළිබඳව අපේ රටේ බොහෝ දෙනා තුළ තිබුණු ප්‍රශ්න ගණනාවක් අපි ප්‍රශ්න කළා. ඒ වගේම සමහර වෙලාවට 19 තිබුණා. ඒවා සාධනීය කරුණු නමුත් 20ට අන්තර්ගත වෙලා නැහැ. එයි කියන කාරණේ පිළිබඳවත් අපි එතුමාගෙන් විමසුවා. අනෙක් පැත්තෙන් එතුමට රටේ බාරදූර වගකීමක් පැවරලා තියෙන අධිකරණ අමාත්‍යවරයා විදිහට නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වන වපසරිය නිර්මාණය කිරීම, අනිත් එක තමයි ආණ්ඩුව ලබා දුන්නු පොරොන්දුව 3 වන ජනරජ ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම, ඒ වෙනුවෙන් වන මැදිහත් වීම සිදු කරන මේ සියලු කාරණා පිළිබඳව අපි එතුමාගෙන් විමසුවා. අපි බලමු 20 වෙනි සංශෝධනය තුල රට ඉස්සරහට යන්න කොහොමද කියලා ශක්තිමත් විධායකයෙක් එක්ක අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙන අලි සබ්රි මැතිතුමට උදමට ආයුබෝවන් කියලා වැඩසටහන සම්බන්ධ කරගන්න. එතමටත් ලොකු අපේක්ෂාවක් තියෙනවා රට එකම ආවතක අපේක්ෂාවන් දලුලන මාවතක අරගෙන යන්න. ඒ වෙනුවෙන් ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි සමගන්න තීරණය යලි මුණ ගැහෙන්න ලබන බදාදා රාත්‍රියේ 10ට තීරණය. අයිබෝවන්.